ආයුබෝවන් ඔබ සියලුම දෙනාට අදත් අපි කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය සමගින් ගෙවිගේ සතියත් විශේෂයෙන්ම ශ්‍රී ලංකේය දේශපාලන ශ්‍රේෂ්ඨත්වය තුළ තවත් අලුත් මාතෘකා රැසක් නිර්මාණය කරන අතරතුරේම පැවති මාතෘකාවල තත්ත්වය තවදුරටත් බැලාරුම් වෙමින් පවතින බවත් අප විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. ඒ වගේම අද දවසේ විශේෂයෙන්ම රඹුක්කන සිදුවීම තුළ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම චේතාන්විතව කර ඇති බව ප්‍රකාශයට පත් කරමින් ඒ සඳහා නියෝග දුන් සහ වෙඩි තැබුව අය අත්අඩංගුවට ගන්නට අද දවසේදී නියෝගයක් නිකුත් වුණා. ඒ වගේම හෙට දවසේදී වෘත්තීය සමිති 1000කට වැඩි ප්‍රමාණයක සහභාගීත්වයේ සහිතව රට පුරා වෘත්තීය ක්‍රියාමාර්ගයක් නැත්නම් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට සියල්ල සූදානමින් තිබෙනවා. ඒ අතරතුරේ ගෝල්ෆේස් පිටියේ පිරිසක් උද්ඝෝෂණය කරනවා වගේම අරලියගහ මන්දිරයේ ඉදිරියේ තවත් උද්ඝෝෂණයක් දැන් ආරම්භ වී තිබෙනවා දින දෙකක කාලයක පටන්. ඒ අතරතුර අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමක් පිළිබඳ ඊයේ දවසේදී කිසියම් ආකාරයක ප්‍රවෘත්තියක් පැතර යන අතරතුරේම ඊයේ සන්ධ්‍යාවේදී අග්‍රාමාත්‍යතුමන් ප්‍රකාශයට පත් කළා තමන් ඉල්ලා අස් නොවන බව. අද දවසේදී අග්‍රාමාත්‍ය කාර්යාලය විශේෂයෙන්ම නිවේදනයක් මගින්ද ඒ බව සනාථ කොට තිබුණා. මේ සියල්ල අතරේ නැවුම් ඒ වගේම පවතින දේශපාලන තත්ත්වයන්හි වෙනස්කම් සමග ප්‍රවෘත්තීන් රසක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳවයි අදත් අප කතා කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය. අද දවසේදී අප කැළඹෙන දේශපාලනයේ කතාව තුළ කතා බහ කරන්නට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ වඩාත් පළපුරුදු අත්දැකීම් සහිත පරිණත දේශපාලඥයෙකු සමග එතුමන් අද දවසේදී විශේෂයෙන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙසින්. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය මුදල් කාර්යක සභාවේ සභාපති අනුර ප්‍රදර්ශනී ආපා මැතිතුමන්ටයි අපි ආරාධනා කළේ. අයිබෝන් කියලා අපි ඔබතුමන්ව පිළිගන්නවා. ශ්‍රී ලංකාවේ වගකීම් යුතු අමාත්‍යාංශ රැසක වගකීම් දරමින් ඒ සියල්ල ඉටු කරමින් දැඩි අත්දැකීම් ප්‍රමාණයක් සහිත මේ සියලුම කාරණාවන් පිළිබඳව වඩාත් වගකීමකින් කතා කළ හැකි දේශපාලඥයෙකු ලෙස එතුමන්ව අප හඳුනා ගන්නා නිසායි අද දවසේදී අපි එතුමන්ට ආරාධනා කළේ සුලිය කැළඹෙන දේශපාලනයේ කතාව සමග සංවාදයට එකතු වන්නට. ඔබතුමන්ගෙන් මම මුලින්ම දැනගන්න කැමතියි විශේෂයෙන්ම අද දවස පිළිබඳව කතා කරද්දී අද දවසේ කාගෙත් වැඩි අවධානයක් යොමු වෙලා තිබුණා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද දවසේදී පැවැත්වීමට නියමිතව තිබීමත් එක්ක දැන් ස්වාධීන වී සිටින නිසා ඔබතුමන්ලට ඒ සඳහා ආරාධනාවක් ලැබුණා. නෑ අපිට ඒ සඳහා ආරාධනාවක් ලැබුණේ නෑ. නමුත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විවිධ සාකච්ඡාවල නිහඬව ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් ඒ අය අද තිබෙන දේශපාලන යථාර්ථයත් එක්ක ඔවුන් කළ යුත්තේ කුමක්ද, ඒ වගේම ඔවුන් මොන විදිහට මේ අවස්ථාවේ ක්‍රියා කළ යුතුද පිළිබඳ විවිධ සාකච්ඡා සභා ගණනාවක් තිබෙන බව අපිට තේරිලා තියෙනවා. ඉතින් ඇත්තටම අද අපේ රටේ තිබෙන දේශපාලන අස්ථාවරභාවය, එහෙම නැත්නම් මේ සමාජයේ ඇති වෙලා තිබෙන ආර්ථික ගැටලුවත් එක්ක පැමිණෙනු සමාජ අස්ථාවරභාවය සහ ආර්ථික අස්ථාවරභාවය කැළඹීමක් නැත්නම් සුලියක් බවට පත් වෙමින් තියෙනවා. ඉතින් ඒක විසඳීම සඳහා විවිධ යෝජනා ක්‍රම දැනට පැමිණලා තියෙනවා. අපිත් යෝජනා කළා තියෙනවා යෝජනා ගණනාවක්. සිවිල් සමාජයත් යෝජනා කළා තියෙනවා. සමහරව ඒක අන්තයකට ගිහිල්ලා කතා කරලා තියෙනවා. අපි අන්තයටම නොගිහින් මැදකට ඇවිල්ලා මේක කොහොමද අපි බේරන්නේ කියලා කතා කරලා තියෙනවා. මොකද මේක ලංකාවේ කිසිම දවසක නුණු දැවැන්ත ආර්ථික කැළඹීමක තමයි අපි දැන් ඉන්නේ. ලංකාවේ කිසිම වෙලාවක නිදහසේ පසු අපි මෙවැනි තත්ත්වයක් දැකලා නැහැ. අඩු ගානේ ලංකාවේ යුද්ධ සමයේදීවත් අපිට මේ වගේ ප්‍රශ්නකට අපිට මුහුණ දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඒක මම පැහැදිලි කරන්න ක්‍රමානුකූලව එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක අද හැමෝම සාකච්ඡා කරන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තු පමණක් නෙවෙයි මහපාර දක්වා මේක දිවෙනවා. ඒ වගේම සෑම ගෙදරක්ම යම් ආකාරයක විශාල අවිනිශ්චිතභාවයක රැඳිලා ඉන්නවා. ජීවන වියදම බර, ඒ වගේම ඉන්ධන පිළිබඳව තියෙන ප්‍රශ්නය, විදුලි අර්බුදය, මේ ඔක්කොම පිටිපස්සේ තියෙන විශාල බරක මං හිතන්නේ මේ මුළු ජනයාම පෙළලා ඉන්නවා. ඒක තමයි සමාජ අර්බුදයක් සහ දේශපාලන අර්බුදයක් බවට පත් වෙලා තියෙන්නේ.
අපේ විශේෂයෙන්ම මේ අර්බුදය සහ මේ නිර්මාණය වීම සහ ඒ පසුබිම ඒ සඳහා ඔබ යෝජනා කරන යෝජනාවන් පිළිබඳව අපි කතා බහ කරන්න ඕනේ. ඒ දේශපාලන කාරණාවන් වලට ඉස්සෙල්ලාම මම පුංචි කාරණාවක් ඔබතුමන්ගෙන් පැහැදිලි කරගන්න කැමතියි. දැන් ඔබතුමන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා. ඇත්තටම මොකද්ද මේ මුදල් කාරක සභාව කියලා කියන්නේ? ඒකේ මොකද්ද? ඊට මුදල් කාරක සභාව ඉතාම මෑතකදී තමයි නිර්මාණය වුණේ. මීට කලින් තිබුණේ රාජ්‍ය ගිණුම් කාරක සභාව, ඒ වගේම කෝපා කාරක සභාව, සභා කීපයක්. පසුකාලීන යෝජනා වුණා මුදල් කාරක සභාව පවත්වන්න කියලා. මොකද විශේෂයෙන්ම ලංකාවේ අයවැය පිළිබඳ සාකච්ඡා කරනකොට යම් යම් රජයන් විවිධ යෝජනා කරලා තියෙනවා. කියන්නේ පැතිවරණ වේදිකාවේ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඊට හාත්පසින් වෙනස් විදිහේ අයවැය තමයි බොහෝ විට ඉදිරිපත් වුණේ. ඉතින් මේ නිසා මේක ඇත්තටම විපක්ෂ මන්ත්‍රීවරුන්ට යෝජනා වෙලා තිබුණේ. ඒ වෙලාවේ රජයේ තීන්දුව කරලා රජයේ මන්ත්‍රීවරයෙක් හැටියට අපිට ඒක බාර දුන්නා. මේකේ අරමුණ වෙලා තියෙන්නේ අපි අයවැයක් ඉදිරිපත් කරනකොට ඒ අයවැය ප්‍රතිපත්ති සමග ගැලපෙනවද කියලා අපි වාර්තාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. ඒ වගේම පසු කාලීනව ලංකාවේ බදු අය කිරීම, බදු අඩු කිරීම, වැඩි කිරීම වගේ මුදල් කටයුතු වලදී කාරක සභාවේ සාකච්ඡා කරලා තමයි පාර්ලිමේන්තුවට ගෙනියන්න ඕනේ. ඉතින් ඒක තාම හුඟක් දුරට දියුණු වෙමින් පවතින කාරක සභාවක්. විශේෂයෙන්ම ලංකාවේ පාර්ලිමේන්තුවට බලයක් ලැබිලා තියෙනවා. අනුක්‍රම ව්‍යවස්ථාවෙන් රජයේ මුදල් පාලනය කිරීම එහෙම නැත්නම් කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ කාර්යයක් කියලා. හැබැයි උඟ දෙනෙක් අපිට චෝදනා කරනවා පාර්ලිමේන්තුව මෙතෙක් කල හරියාකාරව මුදල් පිළිබඳ තමන්ගේ කාර්යභාරය ඉටු කරුවේ නැහැ කියලා. ඒකට හේතුවක් තියෙනවා. විශේෂයෙන්ම ඔය අපේ රටේ දැන් 1978 ඉඳලා තියෙන්නේ විධායක ජනාධිපති. උඟ දෙනෙක් මේක අමතක කළානේ. විධායක ජනාධිපති යටතේ පාර්ලිමේන්තුව බොහෝ දුරට රබර් ස්ටෑම්පයක් එහෙම නැත්නම් තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තුවට වඩා විධායක ක්‍රමේ ක්‍රියාත්මක වෙන්නේ විධායක ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය හරහා. එතකොට මුදල් ඇමතිවරයා යම් කිසි ආකාරයක වාර්තාවක් එහෙම නැත්නම් අයවැය යෝජනාවක් ඉදිරිපත් කරනවා නම් හැම විට මේ මුදල් ඇමතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා නම් ඒක අනුමත වෙනවා. දැන් ලෝකේ දියුණු රටවල් විශේෂයෙන් ඇමරිකාව වගේ රටවල් වල ජනාධිපතිවරයා අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට ඒකේ කොංග්‍රස් මණ්ඩලය මේ ගැන සාකච්ඡා කරලා ඒක නම් රිජෙක්ට් අනුමත නොකර ඉන්න පුළුවන්. දැන් ඔය කාරණාව ඔබතුමාට ඉදිරියට අරන් යන්න මම මේ ප්‍රශ්නේ තහන්නේ දැන්. එහෙම බැලුවට පස්සේ මේ අපි ඇත්තටම විධායක ජනාධිපති ක්‍රමයක් තියාගෙන පාර්ලිමේන්තුව නඩත්තු කරමින් ඒක ඇතුලේ විශේෂයෙන් අලුත් අනපනත් ගෙනල්ලා අපි දැන් ඔබ කතා කරපු අයවැය යෝජනාවම ගමු. දවස් ගානක් තර්ක කරමින් කරන්නේ බොරුවක්. නෑ බොරුවක්ම නෙමෙයි. අයවැය යෝජනාවල තියෙන සාධනීය ගුණාංග ගැන තමයි. අයවැයක් කියන්නේ මොකද්ද? මේ පැත්තෙන් ආණ්ඩුව එකතු කරන ආදායම. මේ පැත්තෙන් ආණ්ඩුව කරන වියදම. මොකද තමයි අයවැය කියන්නේ. වෙන මොනවත් අලුත් දෙයක් නෙවෙයි. අයවැය ඇතුලේ තියෙනවා Taman දෙන සාහන මොනවද? අර සමෘද්ධි ව්‍යාපාරයට කොච්චරද දෙන්නේ? එහෙම නැත්නම් මේ ව්‍යාපාර සංවර්ධන මොනවද දෙන්නේ? ඒ වාදී වශයෙන් දෙන්නේ. එතකොට අපි කොච්චරක් ණය ගන්නවද දේශීය වශයෙන් මෙච්චර ගන්නවා එහෙම නැත්නම් විදේශීය වශයෙන් අච්චර ගන්නවා කියලා ඒක තමයි අයවැය කියන්නේ. ලෝකේ පුරා මේක තියෙන්නේ එහෙමයි. නමුත් සමහර දියුණු රටවල් වල පාර්ලිමේන්තු ක්‍රමය හුඟක් දියුණු කරපු තැන්වල පාර්ලිමේන්තුවට බලතල දීලා තියෙනවා. මොකද ඇමරිකාවේ විධායක ජනාධිපති ක්‍රමය වෙන්ව තියෙනවා. ලංකාවේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් කරහා යන්නේ. අරක වෙන්ව තියෙන නිසා ඒ කොංග්‍රස් මණ්ඩලයට ඉඩකඩ තියෙනවා. වෙනම කමිටු වහලා ඒ මුළු අයවැයම නැවත ඛණ්ඩනය කළා. ඒ අයවැය තියෙන කොටස් පිළිබඳ තෝරා ගැනීම නොරා නොගැනීම පිළිබඳ සාකච්ඡා කරා. ලංකාවේ ඒකට ඉඩක් නැහැ. ඒකට ඉඩක් තිබුණා වුණත් ලංකාවේ තියෙන පක්ෂ ක්‍රමයත් එක්ක ඒක අසීරුකාරයක්. හැබැයි ඇත්ත වශයෙන්ම ලංකාවේ එහෙම අවස්ථා වෙලා තියෙනවා. අපි සමහර ඇමතිවරුන්ගේ මගේ පාර්ලිමේන්තු කාලය තුල අපි සමහර ඇමතිවරුන්ගේ වැය ශීර්ෂ ඡන්ද නොදී ඉඳලා තියෙනවා. මට මතකයි එක් කාලෙක ඇමතිවරු දෙන්නෙක් SP දිසානායක ඇමතුමාගේ අයවැය යෝජනාවලටත් අමාත්‍යාංශ වැය යෝජනාවලටත් සෞම්‍යෘති තොන්නමන් ඇමතුමාගේ යෝජනාවට අපි විරුද්ධව ඡන්ද දුන්නා. වෙලා තියෙනවා ලංකාවේ. නමුත් ඒක බහුලව සිදු වෙන්නේ නැහැ. මොකද ජයග්‍රහණය කරපු පක්ෂයේ බහුතරය විසින් සෑම විටම තමන්ගේ පක්ෂය ඉදිරිපත් කරන අයවැය ලේඛනයකට එකඟ වෙනවා. තේරුණාද? විරුද්ධ පක්ෂය හැම විටම විරුද්ධ වෙනවා. ඉතින් අපේ අර කාරක සභා ක්‍රම දියුණු නැති නිසා
අර ඔබ කියන තැනට අපිට යන්න විදියක් නැහැ. සමහරලාට අපි ඉදිරිපත් කරන අයවැය වල අභව්‍යතාවයන් තියෙනවා. ඒ කියන්නේ ආදායම් මෙච්චරයි වියදම් මෙච්චරයි කියලා සමහරට ඒ ආදායම එන්නේ නැහැ. ඉතින් මුදල් කාරක සභාවකින් කරලා තියෙන්නේ ඒ ලෙස වැරදි ලෙස තියෙනවා නම් යම් කිසි ආකාරයක ඒ යෝජනා ඒවා වැරදි කියලා පාර්ලිමේන්තුවට කියනවා. පාර්ලිමේන්තුවේ වාර්තාවකින් කිව්වට පස්සේ පාර්ලිමේන්තුවට පුළුවන් ඒක මොකද්ද මේකට මේ විවාදයක් කරන්න. ඉතින් ඒ නිසා ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමයේ ඇතුලේ කාරක සභා ක්‍රමයේ හුඟක් දියුණු නැහැ. විශේෂයෙන් විධායක ජනාධිපති ක්‍රමයේ යටතේ ඒක හුඟක් දුරට අඩපණ වෙලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව ඇත්තටම වග කියන්න ඕන උනත් මුදල් පිළිබඳව බොහෝ විට ඒ පිළිබඳව පාර්ලිමේන්තුව වගකීමෙන් බැහැර වෙනවා. මොකද වෙනම තැනක තමයි මේක සකස් වෙන්නේ. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තුවත් එක්තරා විදිහක මේ ක්‍රමයට හුදකලා වෙලා තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමයට හුදකලා වෙලා තියෙනවා. අපි අරගෙන තියෙන මිශ්‍ර ක්‍රමයක් නේ. ප්‍රංශ සහ ඇමරිකානු ක්‍රමයේ මිශ්‍ර ක්‍රමයක් කරන් තියෙන්නේ. දෙකේම හොඳ කොටස් අපි අරගෙන නැහැ. මිශ්‍ර කරන්න ගියාම මේක හුඟක් අවුල් වීමක් වෙලා තියෙනවා. ඒ නිසා දශක ගණනාවක් තිස්සේ අපේ අයවැය සහ වියදම් සහ ආදායම් කළමනාකරණය පිළිබඳ අපිට සාකච්ඡා කළ යුතු සහ වෙනස් විය යුතු දෙයක් හැටියට මම පිළිගන්නවා. දැන් විශේෂයෙන්ම මෙවර දැන් අවසානයේ ඉදිරිපත් වුණු අයවැය සහ මේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අතර ඔබලා ඒ කමිටුව ඇතුලේ හඳුනාගත්ත කිසියම් ආකාරයක පරස්පරයක් තිබුණා. පරස්පරයක් තිබුණා. ඒ පරස්පරයන් ගණනාවක් තිබුණා. ඒ පරස්පරයන් පිළිබඳ අපි වාර්තා ඉදිරිපත් කළා තියෙනවා. අද මේ වාර්තා මට ගේන්න බැරුණා ඔබතුමාගේ ප්‍රශ්නය හයි කියලා මං හිතුවේ නැහැ. කෙසේ වෙතත් අපි පරස්පර ගණනාවක් ගැන මේ පාර්ලිමේන්තුව දැනුවත් කළා තියෙනවා. ඒ කියන්නේ සමහර ලාට ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා මෙන්න මේ ශේෂ්ත්‍ර වලට මෙච්චර වියදම් කරනවා කියලා. නමුත් අයවැය එහෙම කිව්වේ නැහැ. ඉතින් එවැනි අවස්ථාවල අපි අපේ විශේෂඥයන්ලා අපි වාර්තාව සකස් කළා. ඒගොල්ලන්ට අපි පාර්ලිමේන්තුවට කියලා තියෙනවා. ඕගොල්ලෝ ඉදිරිපත් කළා තියෙන අයවැය ප්‍රතිපත්තිත් එක්ක නොගැලපෙන තැන් මෙන්න මේවා තියෙනවා. සහ මේවා ඉදිරිපත් කළා තියෙන සමහර ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් හොයා ගැනීම අපහසු වෙනවා කියලා අපි කියලා තියෙනවා. ඒවා ප්‍රතිඵල මොනවද ලැබුණා? ඔව් ඒ පිළිබඳ ඒක ප්‍රතිඵල කියන අවසානයේ අපි කියපු දේ වුණා. ඒක තමයි ප්‍රතිඵල. අපි කියපු ඒ කියන්නේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට අයවැයක් ඉදිරිපත් කරපුවා අයවැය ඛණ්ඩනය කිරීමේ වගකීම අපිට දීලා තියෙනවා. අපිට තනියම කරන්න බෑ ඒක. අපි මේ පිළිබඳ බාහිර විශේෂඥයින්ගේ සහාය ලබා ගන්නවා. ඒ සහාය ලබා ගැනීම හරහා අපිට පුළුවන් වෙලා තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශයක අඩංගු වෙන කරුණු සහ අයවැය ලේඛනය අතර තියෙන පරස්පරතාව වගේම ආණ්ඩුව බලාපොරොත්තු වෙන ආදායම් නොලැබීම සහ වියදම් වල තියෙන අසමානතාවයන් ගැන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන්න. ඉතින් ඒ වාර්තාව ඉදිරිපත් කරපුවාම ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා අපි හුඟක් වෙලාවට ඉදිරිපත් කරලා තියෙන ධන හෝ ඍණ මොනවාද මේ වර්ධන වේගයන් බොහෝ දුරට අපි ඉදිරිපත් කරපු තත්වයට සමානව තිබිලා තියෙනවා. මම මේ සියලු ප්‍රශ්නවල එන්න උත්සාහ කරේ මෙන්න මේ තැනට. දැන් විශේෂයෙන්ම රාජ්‍ය මුදල් කාරක සභාව අයවැයත් එක්ක යද්දී මේ පිළිබඳ කිසියම් ආකාරයක අදහසකට ආවනම් මේ අපි අද මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදය පිළිබඳ කිසියම් ආකාරයක ඉඟියක් ඔබතුමන්ට අපි ආර්ථික මම මේක බාරගත්තේ 19 පස්වෙනි 20 ඇත්තටම අපිට ඍණාගයක තිබුණේ. ඉතින් හැම වෙලාවෙම අපිට උත්පාදනයේ විශාල ප්‍රශ්නයක් තිබුණා. ඒ වගේම අපි බාර ගන්නකොට ලංකාවේ බදු ක්‍රමේ බදු විශාල වශයෙන් ඔබ දන්නවා අඩු කෙරුවක් කියලා මේ රජයේ බලයට පත් වුණු වහම සාමාන්‍යයෙන් පුරෝකථන වෙලා තියෙන්නේ රුපියල් බිලියන 500ත් 600ත් අතර ප්‍රමාණයක් අවුරුද්දකට අපිට අහිමි වෙලා තියෙනවා බදු වලින්. ඒ අහිමි වීම අවසානයේදී සිද්ධ වුණේ ආණ්ඩුව මුදල් අච්චු ගහලා තමයි ඒ කාරණේ කරන්නේ. ඒ වගේම අපි පුරෝකථනය කෙරුවා ආණ්ඩුව බලාපොරොත්තු වෙන ආදායමින් නැහැ කියලා. අපි තුන් බිලියන 1700ක් අපි ආදායම වෙනවා කියලා හිතුවොත් අපි දැනගෙන හිටියා බිලියන 1000ට අඩුයි ආදායම එන්නේ කියලා. නමුත් මේ සියල්ලංගෙම අවසන් ප්‍රතිඵල අයවැය කියන්නේ වියදම් ලංකාවේ තියෙන විශාල වියදම් තොගයක්. අධ්‍යාපනයේ සෞඛ්‍ය ඒ වගේම සමෘද්ධි පෝරසාන ආධාර ඒ වගේ වැඩිහිටි දීමනා පඩි නඩි මේ ඔක්කොම විශාල වියදම් තොගයක් තියෙනවා. වියදම් කවදාවත් අඩු කරන්න බෑ. එතකොට අපේ ආදායම් අඩු වුණාම මොකද කෙරුවේ? අපි මොඩර්න් මොනිටරි තියරියට කියලා සල්ලි අච්චු ගැහුවා. ට්‍රිලියන ගාණක් අච්චු ගහලා තමයි අපි ඒ ගැප් එක පියෝ ගත්තේ. ගැප් එක පියවනකොට 2019 මුල් කාලේ ගත්තු අර බදු අඩුවීම විශාල වශයෙන් බලපෑවා. දැන්
අවුරුද්දකට බිලියන 600ක් අඩු වෙනවා කියන්නේ අවුරුදු 3කට බිලියන 1800ක් නේ. එතකොට මේ ප්‍රමාණයම අච්චු ගැහුවා නම් ඒක ඇති වෙන ප්‍රශ්න කල්පනා කරන ඒක උද්දමනකාරී ප්‍රවේගයකට යමින් තියෙනවා. ඉතින් මේවා ගැන තමයි අපි විශේෂයෙන් මහ බැංකුව එක්කත් මුදල් අමාත්‍යාංශයත් දිගින් දිගටම අපි තර්ක කෙරුවේ. ඔබ ගන්නා වූ මේ ක්‍රියාමාර්ග වලින් අවසානයේ දැවැන්ත උද්දමනකාරී ස්වරූපයක් ඇති වෙනවා කියලා. ඉතින් ඒක ආද ඇත්තටම ඇති වෙලා තියෙනවා. ඉතින් මේ නිසා අපිට හිතෙනවා ලංකාවේ හුඟක් වෙලාවට මේ ප්‍රතිපත්ති සම්පාදකීන් විශේෂයෙන් මහ බැංකුව ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරු ඇතුළුවේ කණ්ඩායම් විශාල වශයෙන් වගකීමට බැඳෙනවා මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ගන්න තිබුණු උපාය මාර්ග ගණනාවක් මුලින් ගත්ත නැහැ. අපි හිතමු 2019 අගභාගයේදී අපි IMF එකට ගියා නම් ඒතකොට අපි සතුව තිබුණා ඩොලර් බිලියන 7.9ක්. එහෙම ගියා නම් අද අපිට හුඟක් වෙලාවට IMF සපෝට් එක මීට වඩා හොඳට ගන්න තිබුණා. ප්‍රශ්න අහන්න නැතුව. ඒ වගේම ඒ වෙලාවේ රුපියල් 203ට තිබුණු රුපියල යම් ප්‍රමාණයක් ක්‍රමානුකූලව පා කිරීමට යෙදුවා නම් සමහරවිට අපි ඩොලර් එක රුපියල් 270 80 වෙනකොට නවත්ත ගන්නත් තිබුණා කියලා තමයි ප්‍රෝකතනක. එහෙම නොකිරීම නිසා දැන් අපි මොනවත් කරන්නේ නැතුව ඉඳලා අර ටිකත් පියදම් කළා සල්ලිත් අච්චු ගහලා අන්තිමට IMF එකට යනකොට අපේ අතේ 7-5ක්වත් සල්ලි නැහැ. ඒ නිසා අපිට ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් තමයි ජාත්‍යන්තරව හම්බ වෙන මුදල් ප්‍රමාණය අපි ළඟ නැහැ. ණය ගෙවන්න ඕන කරන ඩොලර් ප්‍රමාණය අපි ළඟ නැහැ. ඒ වගේම බදු අඩු වීම නිසා රට ලැබෙන්න ඕන ආදායමත් අඩු. ඒ කියන්නේ තුන් පැත්තකින් අපි බැටකමින් ඉන්නවා. මේක තමයි ලංකාවේ ඇත්තම ආර්ථික අර්බුදය. ඒ අර්බුදයේ තවත් බොහෝ පැති ඔබතුමන් තම සාකච්ඡා කරමු. විශේෂයෙන්ම අපේ කලින් මතක් කළා වගේම වර්තමාන රජය තුළ සිටින අද ස්වාධීනව සිටියත් ගෙවිගේ කාලය වනතෙක් ඉන්න ජ්‍යෙෂ්ඨයෙකු හැටියට බොහෝ දේවල් පිළිබඳ අත්දැකීමක් එක් ලෙස ඒවා පිළිබඳ තවත් බොහෝ දේවල් අපිට කතා කරන්නට හැකියාව ලැබෙවි. ඊට පෙර අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව අපි යලිත් වතාවක් එතුමන් සමග කතා බහ කරමු. යලිත් ඔබ කැලමන දේශපාලන කතා ඔසුලිය සමග අද දවසේදී අපි කතා බහ කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය මුදල් කාර්ක සභාවේ සභාපති අනුර ප්‍රදර්ශනී අපා මැතිතුමන් සමග අපි විරාමයට පෙර කතා කරමින් සිටිතුමන් මතු කරපු කාරණාව IMF එකට අපිට වේලාසන යන්න තිබ්බ කියන කාරණාව අපි දැක්කා විපක්ෂය විශේෂයෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ මතු කළ ඇයි IMF යන්නේ කියන කාරණාව ඇත්තටම මේ ආණ්ඩුව වේලාසන IMF කියන්නේ ඇත්ත වශයෙන්ම ඒක මටත් ප්‍රහේලිකාවක් තමයි. මොකද හේතුව සාමාන්‍යයෙන් IMF එකට යන්න කියලා යෝජනා කරන්න ඕනේ මහ බැංකුවනේ. මහ බැංකුව යෝජනා කරුවෙත් නැහැ. ඒවකට ජනාධිපතිතුමාගේ ලේකම්තුමා ආර්ථික විද්‍යාඥයින් පී.බී. ජයසුන්දර මැතිතුමා එතුමා යෝජනා කරුවෙත් නැහැ. ඒවකට මහ බැංකුවේ අධිපතිවරයා හිටියේ W.D. ලක්ෂ්මන් මහාචාර්යතුමානේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය. ඔහු යෝජනා කරුවෙත් නැහැ. එතකොට මුදල් අමාත්‍යාංශයේ ලේකම් හැටියට හිටපු ආටිකල මැතිතුමා යෝජනා කරුවෙත් නැහැ. රජය යෝජනා කරුවෙත් නැහැ. මේගොල්ලෝ ඔක්කොම ඍජුවම කිව්වා අපි IMF එකට යන්නේ නැහැ කියලා. ඒකට හේතුව හැටියට මට පේන්න තියෙන්නේ සමහර විට IMF එකට කියන්න බැරි සමහර දේවල් තිබුණද කියලා මට සැකයක් තියෙනවා. අපිත් තව ඒක දන්නේ නැහැ. ලංකාවේ ඇත්තටම ගත්තොත් අපිට ණය වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි මේ ඒ කියන්නේ මේ මල්ටිලැටරල් ඒ කියන්නේ බහුපාර්ශවීය ණය IMF World Bank ADB IMF ඒවා තමයි ඒකට අයිති. ඊළඟට තියෙනවා මේ ද්විපාක්ෂික ණය කියලා જાතියක්. ඒ කියන්නේ රටවල් එක්ක එකතු වෙලා කරන ඒවා ඊළඟට ජපානයේ වගේ රටවල් එකක අපිට තියෙනවා පැරිස් ක්ලබ් කියලා එකක්. ඒකෙනුත් අපි ණය අරන් තියෙනවා. ඊළඟට තියෙනවා ඉන්දියාව සහ චීනය වෙන වෙනම තියෙනවා. ඒක පැරිස් ක්ලබ් එකට අයිති නැහැ. ඊළඟට අපි කොමර්ෂල් ලෝන්ස් අරන් තියෙනවා ISBs International Sovereign Bonds අරන් තියෙනවා. ඒකත් අපේ මුළු ණය ප්‍රමාණයෙන් 50% විතර. ඒතකොට අපි ණය ගන්න පුළුවන් හැම සීමාවකම අපි ණය අරන් තියෙනවා. එතකොට මේ ණය කළමනාකරණය කිරීම සඳහා අපිට ඉතාම හොඳ ක්‍රමවේදයක් තියෙන්න තිබුණා. නමුත් අවාසනාවට වාගේ මේ නිලධාරීත් ඒ හිටපු මුදල් ඇමතිවරුත් කිසිම කෙනෙක් මේක සැබෑ ලෙස
ප්‍රශ්නයක් හැටියට දැක්කේ නැහැ. මොකද මම හිතන්නේ එවැනි අයට පුරෝකථනයක් තියෙන්න ඕනේ නේ. මොකද මේ පිළිබඳ සාකච්ඡාවෙන් තිබුණා බොහෝ කාලෙක ඉඳලා. අපේ රටේ ණය ප්‍රමාණය අපේ රටට නොගැලපෙන ණය ප්‍රමාණයක් කියලා කවුරුත් කිව්වා. දැන් වෙන රටවල් වල නම් එක්කෝ එක්ස්ටර්නල් ණය ජාත්‍යන්තර ණය විතරයි තියෙන්නේ. අපේ රටේ ජාත්‍යන්තර ණයක් තියෙනවා. අපේ ගෙවුම් ශේෂ හිඟයකුත් තියෙනවා. අපිට අභ්‍යන්තර ණය ප්‍රමාණිකුත් තියෙනවා. ඒ නිසා අපිට පැති දෙකකම තුනකම එක තැනේ හිර වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක ගලවා ගැනීම හරිම අමාරුයි. ඉතින් මං හිතන්නේ මේ නිලධාරි මීට අවුරුද්දකට දෙකකට කලින් මේ පිළිබඳ සාකච්ඡා කරන්න තිබුණා. ඒ විතරක් නෙමෙයි ඔහු තව වැරද්දක් කළා තිබුණා. අපි IMF ලෝන් එකක් කරගෙන ඒකේ අවසාන කොටසේ අපි කළ යුතු කාරණා ගණනාවක් ගැන කියනකොට ඉබේම මේ ආණ්ඩුව ආපු ගමන් මේක නවත්තලා දැම්මා. ඒ නිලධාරීන්. එතකොට දැන් අපි IMF එකෙන් ණය ගන්නකොට අපිට හැමදාම කියනවා මෙච්චරක් තියෙන්න ඕන අපේ ණය සීමාව. මේ ආදි වශයෙන් කොන්දේ. හැබැයි කොන්දේදි කවදාවත් අපි ක්‍රියාත්මක කළා නැහැ. දැන් අපිට මේ වගේ මේ නිලධාරීන් මත පටවන්න බෑ. රජයත් ඒකේ වගකීම ගන්න ඕනේ. ඒ කියන්නේ අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ තිබෙන ණය ප්‍රමාණය කළමනාකරණය කිරීම සහ අභ්‍යන්තර ආර්ථික කළමනාකරණය ඉතාමත්ම දුර්වලයි. ඒක අවංකවම කියන්න ඕනේ. මොකද ඉතාමත්ම දුර්වල නිසා තමයි අපි මේකට වැටුනේ. එක පැත්තකින් අපි හැමදේම සබසාධනය ගැන විශ්වාසයක් තිබුණා. අනිත් පැත්තෙන් ණය අරගෙන අපිට කරන්න බැරි දේවලුත් කෙරුවා. දැන් උදාහරණයක් වශයෙන් කවුරු හරි ගත්තොත් ලංකාවේ විදුලි බලය මෙතරම් ප්‍රමාණයක් දීලා තියෙන්නේ. විවිධ කාලවල මේ ADB එක දීපු ණය වලින්. විශේෂයෙන්ම අපි ගත්තොත් විශාල හයිවේ අපි හදලා තියෙන්නේ ණය වලින්. ජල යෝජනා ක්‍රම කරලා තියෙන්නේ ණය වලින්. ඒ වගේම හයිවේ ඒ වගේම දැන් ඔය නෙළුම් කුළුණ වගේ හදලා තින්නේ ණය වලින්. වරාය හදලා තින්නේ ණය වලින් හම්බන්තොට. ඉතින් ණය ගැනීම පිළිබඳ අපිට ණය ගත්තට පස්සේ රිටර්න් එකක් තියනවද නැද්ද කියලා. ගැන අපි කවුරුත් මෙතෙක් කල් කතා කරලා නැහැ. ඒ නිසා අපි ඇත්තටම ඉන්නේ හරිම අසරණ තැනක. මේක නිකන් බොරුවට මං කියනව නෙවෙයි. මහ ජනතාව පාරට බැස්සත් නැතත් තර්ක කරත් ප්‍රශ්න කළත් ආණ්ඩු වෙනස් කළත් මේ ගැටුමට මේකට තියෙන එකම විසඳුම තමයි දීර්ඝ කාලීන වූ ණය කළමනාකරණයට අපේ තියෙන හැකියාව සහ අපේ අලාභ ලබන ආයතන ලාභ ලැබීම සඳහා වන ක්‍රියාමාර්ග සහ විශේෂයෙන් අපේ දුක්ගි දුප්පත් ජනයා මේ මහා අලකලංචියෙන් බේරගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපිට තියෙන හැකියාව උඩ විතරයි සමාජය අපිට සංසුන් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව කවුරු හරි කල්පනා කරනවා නම් මේක අරගොල්ල වෙනුවට මේගොල්ල ඇවිල්ලා කියලා එහෙම එකක් නැහැ. ඔක්කොටම තියෙන එක පාරයි. ඒ පාර තේරුම් අරගෙන ඒ පාර හරියට ක්‍රියාත්මක කරන්න අපිට IMF එක විතරක් නෙමෙයි චීනය ඉන්දියාව වගේ රටවල් ඔක්කොගෙම සම්බන්ධ සහයෝගය වගේම රට ඇතුළෙත් අපි මේ කටයුතු දැන් ඔබට පේනවා මේ දවස්වල ඩොලර් එක යනවා පිඹගෙන උඩට. ඇත්තටම ඩොලර් එක 230ට තමයි අන්තිමට මුදල් මණ්ඩලය එකඟ වුණේ. අපිට කාරක සභාවේදී එළි වුණා. 230ට තමයි තියන්න කිව්වේ. 230ට තියපු එක එකපාරටම මහ බැංකුව අධිපතිවරයා හෝ කවුරු හරි පා කරා. පා කිරීම බේර ගන්න බැරුව තියෙන්නේ දැන්. IMF එක කියනවා ඒ ප්‍රශ්න මම ඉදිරියේදී ඔබතුමන්ගේ අනිවාර්ය නගන්න හිටපු ප්‍රශ්නයක්. ඔබතුමන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරනවා මුදල් මණ්ඩලයේ කිසිව කර ප්‍රකාශයක් කරලා යම් කිසි පුද්ගලයෙක් තනි කැමැත්තට තනි තීරණය අනුව තමයි මේක කරලා තියෙන්නේ. අපිට මුදල් මණ්ඩලයෙන් අපි අහපුවාම අපිට කිව්වේ මුදල් මණ්ඩලය කියලා තියෙන්නේ ඒ අවස්ථාවේ. මම හිතන්නේ පෙබරවාරි මාසේ අගෝ කාලේ. මේගොල්ලෝ කියලා තියෙන්නේ මේක තියන්න කියලා 230. 215ට තියලා පස්සේ ඒගොල්ලෝ සාකච්ඡා කරලා 230 කරුවා. 230 කරපුවාම ඒක තමයි මුදල් මණ්ඩලයේ නියෝගය. නමුත් ඒක ක්‍රියාත්මක කරනකොට මේගොල්ලෝ වාණිජ බැංකුවලට ඉඩ දුන්නා තමන් කැමති පරිදි හසුරවන්න කියලා. ක්‍රමයි කවුරුත් එක්ක කිව්වේ නැහැ. ඒක කරේ මම ඒ වකට හිටපු අධිපතිවරයා. ඒ වැරද්ද තමයි එක පාරටම අපේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙන්න අරන් තියෙන්නේ. දැන් අපි දැක්කා බොහෝ විට මේ ඩොලරේ පා කරන්න ගත්ත තීරණයත් එක්ක කතා කරපු තව එකක් තමයි අපි අර 230 අල්ලන් හිටපු එක වැරදි කියලා. ඔබතුමන් කියන්නේ නැහැ තවදුරටත් අල්ලන් හිටින්න තිබ්බ කියලා. මෙහෙමයි. ඒක අපි මම කියන්නේ අල්ලන් ඉන්න ඕන කියලා. ක්‍රමානුකූල පසුබැස්මකටයි අපි යන්න තිබුණේ. ඒක පාරටම අතාරින්න නැතුව ක්‍රමානුකූල පසුබැස්මකට ඔබ දන්නවා. දැන් ඩොලර් එකක් මේක මෙහෙම තැනකුත් පත්තිකුත් දැන් ඩොලරයක් තියාගන්න නම් මහ බැංකුවට පුළුවන් වෙන ඩොලර් මුදා හරින්න.
ඒව තමයි අපි හුඟක් අගයන් තියාගන්නේ. නමුත් මහ බැංකුවකට ඩොලර් නැති වුණාම ඇත්තටම මහ බැංකුවට මුදල් පාලනය කරන්න බෑ. ඒතකොට ඉබේම අපි කැමති වුණා නැතත් ඔහිරේ ඉබාගාත යන්න ගන්න. මොකද අපි ළඟ සල්ලි නැහැනේ මේක පාලනය කරන්න. ඒ කියන්නේ වෙළඳපොළ නිකුත් කරන්න ඩොලර් නැහැ. නැතුණාම ඩොලර් එක පිළිබඳ ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට එයා සැපයුමත් එක්ක මිල ඉහළ යන. එතනින් වෙන්නේ සම්පූර්ණයෙන්ම රුපියල කඩාගෙන යනවා. රුපියල විශාල වශයෙන් අවප්‍රමාණ වෙලා තියෙනවා. ඉතින් අපි දැන් බාණ්ඩ මිල අඩු කරන්න නම්, ගෑස් මිල අඩු කරන්න නම්, අපේ ඉන්ධන මිල අඩු කරන්න නම් අපි කළ යුතු දේ තමයි අපි කොහෙන් හෝ ඩොලර් බිලියන 4-5ක් ගෙනල්ලා අපේ ස්ථාවරභාවය ඇති කරන්න ඕනේ. తాවකාලික වශයෙන් හෝ මේක පල්ලෙහාට එන්න. එතකොට තමයි අර මිල එමීන් පල්ලෙහාට එන්නේ. එහෙම නැති තාක්කල් මිල ඉහළ යෑම කිසි කෙනෙකුට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි උද්දමනකාරී ප්‍රවේගය කියන්නේ සහ අපිට අපේ ආනයන අපනයන වෙළඳාම කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඔය ප්‍රශ්නේ මුල් යුගයේ එනකොට ගෑස් හිඟේ ඇවිල්ලා මුල්ම දවස්වල තෙල් හිඟේ නිර්මාණය වෙමින් තියෙනකොට මේ මැදිරිය තුළම විශේෂයෙන්ම මහ බැංකුව අධිපතිවරයාත් ඇවිල්ලා අපිත් එක්ක තර්ක කර ප්‍රධාන කාරණාවක් තමයි නෑ ඒ ප්‍රශ්නේ ඉවරයි. චීනෙන් අපිට ඩොලර් බිලියන් මෙච්චරක් හම්බුනායි කියන කතාව. ඒක ඇත්තටම හම්බුණාද නැත්නම් ඒක බොරු මාපෑමක්ද? චීනෙන් දුන්නේ යුවාන්. ඔව්. යුවාන් ප්‍රමාණය. ඒක සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 1.5ක් විතර. හරිද? ඒක ඩොලර් වලට හරවන්න බෑ. ඇත්තටම මේක අසත්‍ය ප්‍රකාශයක්. එසේ නොකළ යුතුව තිබුණා. මම කියන්නේ අපිට සැබෑ තත්ත්වය කියන්න තිබුණ අවස්ථාවලදී මේ නිලධාරීන් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා බොරු කිව්වා. බොරු කීම ඉතාමත්ම භයානකයි. ඒක තමයි මේ උනේ. ඔබ දන්නවා අපිට 2019 දී ඩොලර් බිලියන 7.9ක් අපිට තිබුණා. අපි මේකට ණය ගෙවන්න තිබුණා. ඒ ණය ගෙවනකොට අපිට යම් ප්‍රමාණයක් වෙළඳපොළෙන් ඩොලර් ගන්නත් තිබුණා. අරගෙන තිබුණා නම් අපිට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වලදී මේක පහළට යන්නේ නැහැ. ෆිච් මූඩි කියලා ශ්‍රේණිගත සමාගම් තියෙනවා. ඒ රටවල් ශ්‍රේණිගත කරනවා. බැංකු ශ්‍රේණිගත කරනවා, රටවල් ශ්‍රේණිගත කරනවා. ඒවා AA+, BB+, CC, CK කියවම පහළට ගියනවා. ඉතින් ඒවා දිහා බලලා තමයි යම්කිසි පුද්ගලයෙක් ඒකට ණය දෙන්න තීන්දුව කරන්නේ. ඇත්තටම උනේ අපි මේ 19 අග වෙනකොට අපි ණය ගෙවුවා මිසක් ඒකට ආපහු සැරයක් තව ඩොලර් ප්‍රමාණයක් අරගෙන මේක ස්ථාවර කරන්න උත්සාහ කරේ නැති නිසා අපි මේ ශ්‍රේණිගත සමාගම් වල පහළට යන්න ගත්තා. පහළට යනකොට අපිට කවුරුවත් ණය දුන්නේ නැහැ. දැන් අපි ඉන්නේ අන්තිම අඩියේ. දැන් අපි බුන්නොත්භාවය ප්‍රකාශ කරලත් ඉවරයි. දැන් අපිට ණය දෙන්න බෑ. අඩු ගානේ IMF එකට දෙන්නත් බෑ. අපි කොච්චර IMF එක ගැන කතා කරුවත් අපි ණය කළමනාකරණය කරන සැලසුමක් ඉදිරිපත් කරනකම් ඔවුන්ට ඔවුන්ගේ චාටර් එක අනුව ණය දෙන්න බෑ. එතකොට මේ IMF එක අපිට උදව් කරන්න ඉදිරිපත් වුණා කියන කතාවත් බොරුවක්. IMF උදව් කරනවා. හැබැයි ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා අපිට රීස්ට්‍රක්චර් කරන්න කියලා අපේ ණය ප්‍රමාණය. ඒ ණය ප්‍රමාණය රීස්ට්‍රක්චර් කරන ක්‍රමවේදය අපි කියන්නේ. ඒකට ලංකාවට කරන්න බෑ ඒක. ඒකට විදේශ සමාගම් යොදා ගන්න ඕනේ. විදේශ නීතිඥයෝ යොදා ගන්න ඕනේ. ඒකට ඒ කරලා තමයි අපි අනිවාර්යයෙන්ම මේ ණය කළමනාකරණය කරන්න වෙන්නේ. මේ ණය කළමනාකරණය කරනකොට අන්න එතකොට ඒගොල්ලන්ට පුළුවන් අපිට උදව් කරන්න. එතකන් අපි අපේ යහළු මිත්‍රයින්ගෙන් කෙටි කාලීන ණය, දිගු කාලීන ණය වශයෙන් ලකන ඉන්දියාව දැන් දෙන්නේ ඔය. ඉන්ධන ගන්න සල්ලි දෙනවා. බේත් තෙත් කෑම ගන්න සල්ලි දෙනවා. ඒ දෙන්නේ අර ළඟ හිතවත්කමට. ඉතින් ඒ වාගේ තත්ත්වයක් ඇති කර ගැනීම අවශ්‍යයි. මොකද අපි අපේ ඕන කෙනෙක් එහෙමනේ ණය කළමනාකරණය කරන්න බැරි නම් කවුද ණය දෙන්නේ? IMF එක කියන්නේ මේ බැංකු මේවා කියන්නේ මේ ඉල්ලපුවමන්ට කියලා සල්ලි දෙන ආයතන නෙවෙයි. ඒවටත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය සඳහා අපි අනුගත වෙන්න ඕනේ. කියන්නේ අපිට කොච්චර ණය තියෙනවද? අපි ණය කළමනාකරණය කරන්නේ කොහොමද? අපිට මෙච්චර ආදායමක් තියෙනවද කියන කාරණාව පිළිබඳ අපි සහ අනිකුත් කාරණා පිළිබඳ අපි ජාත්‍යන්තර සහාය ලබා ගන්න ඕනේ. නැත්නම් අපිට ඒ කියන්නේ IMF එකට ගියා කියලා දෙන්නේ මාස 9ක් විතර යනවා. ඒ අතරමැද කාලේට අපි මොකක් හරි කරගන්න ඕනේ කියලා ඒ අතරමැදදී කියවන්නේ ඒකයි. ඒ නිසා ඇත්තටම අපි ඉන්නේ නරකම තැන. ඉතිහාසයේ නරකම තැන. අඩු ගානේ අපිට තෙල් ටික, පොර ටික, ආහාර ටික ගෙන්න ගන්න බැරි තැනක අපි අද ඉන්නේ. මේක තමයි අපි මේ ගැන සැලකිලිමත් වෙන්න. මට මතකයි 1973 දී ඔපෙක් රටවල් හැදිලා තෙල් මිල ඉහළ දැම්මා. එතකොට අපිට තිබුණ නැහැ ඊට. එතකොට මට දැනගන්න ලැබිලා තියෙන හැටි ඒ වකට අග්‍රාමාත්‍යතුමිය සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ජනතාවට කිව්වා අපිට මෙච්චරයි තියෙන්නේ අපිට හරි අමාරුයි කියලා. කියලා ඒ අනුව ඔස්ටරිටි මෙෂර්ස් එහෙම නැත්නම් සීමා කිරීම රටේ පනවන්න පටන් ගත්තා.
එතකොට එදා දුන්නේ හාල් සේරු 2යි එක්කෙනෙකුට. සීනි රාත්තලයි මාසෙකට. ඒ වගේම පාන් ගෙඩියයි එක පුද්ගලයෙකුට දවසකට. ඒ ආදී වශයෙන් නොයෙකුත් දේවල් කරන්න වුණා. ඒ කරලා තමයි අපි මේ සීමාවෙන් පැන්නේ. අද එහෙම නෙවෙයි අපි විශාල ණය බරකින් සංයුක්තයි. දේශීය ණය ගොඩක පැටලිලා ඉන්නවා. ඒ වගේම අපිට බඩු ගේන්න පුළුවන් මුදල් හදලුත් අපිට නැහැ. ඉතින් මේ උඩ තමයි අපි කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ ආදායම ගත්තොත් අපේ රෙවෙනියු එක මුළු දල ජාතික නිෂ්පාදනයෙන් 9%යි. සාමාන්‍යක 25ක් විතර වෙන්න. අඩු ගානේ 15වත් පයින්ින්න ඕනේ. ඊළඟට අපේ වියදම දල ජාතික නිෂ්පාදනයෙන් 19%. එතකොට මේ ගැප් එක අරන් බලන්න ඔයා දේශීය වශයෙන්. එතකොට මේක දේශීය අනිත් පැත්තෙන් විදේශීය වශයෙන් අපි ගෙන්නන දේවල් අපි ආහාර ගේන්නේ ඖෂධ ගේන්නේ අපිට අපේ කර්මාන්ත වලට අමුද්‍රව්‍ය ගේන්න ඕනේ යන්ත්‍ර සූත්‍ර ගේන්න ඕනේ තෙල් බේත් ගේන්න ඕනේ පෝර ගේන්න ඕනේ වාහන කොටස් ගේන්න ඕනේ අඳුම් පැළඳුම් ගේන්න ඕනේ මේ නොයෙකුත් දේවල් ගේන්න තියෙනවා. ඉතින් එතකොට ඒක කොහොමද කරන්නේ? ඉතින් ඒ නිසා එතන පැටලිලා අපි ඉන්නේ. ඒ නිසා අපි ඉන්නේ ඉතාමත්ම නරක තැනක. මේක කළමනාකරණය කිරීමට මං හිතන්නේ තනි පක්ෂයකට බෑ කියලා අපි කියන්නේ. මම පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්න ඔබතුමාලා අර ඉස්සෙල්ලාම අතු කරපු කාරණාවත් එක්ක සිරිමාව මැතිණියගේ කාලවකවානුවත් එක්ක දැන් අපේ දැන් මේ දවස්වල මතුවෙච්ච ප්‍රධාන කාරණාවක් බවට පත් වෙලා තියෙනවානේ සිරිමාව ඒ අරන් ආපු පාරේ අපි ගියා නම් අද මේ අපි එන තැනට එන්නේ නැහැ කියලා ඔබතුමන් පෞද්ගලිකව මම ඒකට එකඟ වෙන්නේ නැහැ. ඇත්තට මේක සංවෘත ආර්ථික ක්‍රමය. අතවශ්‍යම සංවෘත ආර්ථික ක්‍රමික විශේෂ ලක්ෂණය තමයි හැමදේම රට ඇතුළේ නිෂ්පාදනය වෙනවා. එතකොට choice එකක් නැහැ. සිනමා මැතිණිය 1973 එක පටන් ගත්තට 75 වෙනකොට ලෝකේ පුරාම වෙළඳ ආර්ථිකය පැතිරෙමින් තිබුණා. අපි තමයි ආසියාවේ 1977 දී පළවෙනි වතාවට නිදහස් වෙළඳපොළ ක්‍රමයක් නිර්මාණය කළේ. ඒක ප්‍රාග්ධනයත් ආවා, අපේ පරිභෝජනයත් වැඩි වුණා, බඩු භාණ්ඩත් ආවා. පොද ලෝකයේ හුදකලාවේ ඉන්න බෑනේ. ඒ නිසා අද ලෝකේ හුදකලාවේ ඉන්න රටවල් කීපයයි තියෙන. දැන් උතුරු කොරියාවයි කියුබාව වගේ රටක් පමණයි. අනෙක් සේරම නිදහස් ආර්ථික ක්‍රමයට කියලා. හැබැයි නිදහස් ආර්ථික ක්‍රමය ඇතුලේ අපිට කළ යුතු කළමනාකරන වැඩපිළිවෙල ගොඩක් අපි අතහැරලා දැම්මා. බදු අය කිරීම අපි ක්‍රමානුකූලව අඩු කෙරුවා. වියහියදම් වැඩි කරගත්තා. සහන දීම් වැඩි කෙරුවා. මේ ඔක්කොමටම උනේ අපි විශාල ණයකරුවන් බවට පත් වීම. ඒ වගේම අපි අනවශ්‍ය දේවල් වලට අපි ණය ගත්තා. ඒ වාගේ ප්‍රතිඵල එහෙම කල් ගියා. මේ ආදී සියලු කාරණා වලින් සිද්ධ වුණේ අපේ රටට මහ දැවැන්ත හානියක්. ඒ නිසා මම නම් මේ ආර්ථික ප්‍රතිපත්ති අද වුණත් මම කියන්නේ මේක විවෘත කළ යුතුයි කියලා. අපිට වහන්න බෑ. අපිට ආයෝජකයෝ ගේන්න වෙනවා. අපේ සමහර ආයතන නැවත ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. පාඩු ලබන ආයතන රාජ්‍ය ආයතන පවා ඒ වගේම පෞද්ගලිකාංශය වැඩි සම්බන්ධ කරගන්න වෙනවා. අපේ තරුණ ජනගහනයේ පෞද්ගලිකාංශයේ සේවය කරන අංශ වලට අපි යොදවන්න ඕනේ. ඒ කරන්න විශාල ආර්ථික විනිවිද වෙන්න බව. ඒ කියන්නේ පුද්ගලයෙක් ලංකාවට ආවොත් ඒ පුද්ගලයා ආයෝජනය කරන්නේ මොකට නම් යම්කිසි දෙයකට නම් එයාට ඒ පහසුකම් සලස්සන්න ඕනේ. මගදී ගිහිල්ලා කීයක් හරි ඉල්ල ගන්න එක ඕ මේක කෙරුවොත් තමසි මට කීයක් හරි දෙන ඒව හරියන්නේ නැහැ. අපි බොහොම විනිවිද පෙන්න සුළු භාවයක් අපේ මුළු ව්‍යාපෘතියම ඇති කරන්න. එමනම් මේක වහනවට වඩා මේක අරින එකයි යහපත්. සහ ඒ වගේම අපි එක්තරා විදියක අපිට පුළුවන් පුළුවන් අපි හරියට තැනකට එනකන් ආනයන සීමාවකට අපි ලක් වෙන්න ඕන සමහර දේවල් වල. ඒ උඩ විතරයි අපිට පුළුවන් වෙන්නේ මේ මහා අර්බුදයෙන් ගැලවෙන්න. එහෙම නැතුව මේක මොනවත් නොකර. ඒ කියන්නේ තියෙන එක මොනවත්ම නොකර කරන්න කිව්වොත් දැන් මම නම් හිතන්නේ ලංකාවේ රාජ්‍ය ආයතන කීප අපි ශ්‍රී ලංකන් න්‍යායක මොනවද කරන්න කියලා අපි තව කතා කරලා නැහැ. ඒ වගේම තෙල් සංස්ථාව සහ විදුලි බල මණ්ඩලයට අපි මොනවද කියන්නේ කියලා අපි කතා කරලා නැහැ. ඒවා ප්‍රතිසංවිධානය කරන ක්‍රම තියෙනවා. ඒ මගින් ඒවා ලාභදායී බවට පත් කරන්නත් ඕනේ, පහජනතාවට සේවයක් සපයන්න. දෙකම කරන්න එපා. ඒ දෙකම කරන්නේ කොහොමද කියලා අපි කල්පනා කරන්න. ඒ නිසා මේවා තනිකරම ආර්ථික ක්‍රියාමාර්ග සහ දේශපාලනික වශයෙන් පැහැදිලි කළ යුතු තැන්. ඒ පැහැදිලි කිරීමත් දේශපාලන වශයෙන් කරන්නත් ඕනේ, ආර්ථික උපාය මාර්ග වලට අපි යන්නත් ඕනේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි දැන් ඉන්නේ බ්‍රිතාන්‍යයේ දෙවෙනි ලෝක යුද්ධයට මැදි වුණා සමාන තැනක. අර ප්‍රතිව්‍යුහගතකරණය කියන වචනය ඇතුලෙන් පෞද්ගලිකකරණයට යයි. නෑ පෞද්ගලිකකරණය කියලා දැන් අපි දන්නවා ඔබ දන්නවා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අපි ඒ වෙලාවල් වල පෞද්ගලික රාජ්‍ය ව්‍යවසායයක් බවට පත් කෙරුවා. ඔබ පිළිගන්නවනේ ඒ කාලේ ටෙලිකොම් ආයතනයෙන් ටෙලිෆෝනයක් ගන්න කොච්චර අමාරු වුණාද කියලා. අද කවුරුත් එක කියනවද?
ඒකම සමහර සමාගම් ඇති වුණා. ඒ නිසා ටෙලිෆෝනය කියන එක ලෝකෙ තියෙන ඉතාම නවීන අංගෝපාංග සියල්ලම දැන් අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහට මේක. ඒ නිසා මම ඉන්නේ රාජ්‍ය පෞද්ගලික සම්බන්ධතාවය ඇති වෙන ප්‍රතිව්‍යුහගත කිරීමක. පෞද්ගලීකරණයක් නෙවෙයි. පෞද්ගලීකරණය කියන වචනේ ලංකාවේ මහා ලොකු මොකක්ද ඒකට කියන්නේ වරදක් බවට පත් වුණත් මම මේක එහෙම දකින්නේ. අපේ ඕනම රටකට විවිධ මොඩලයන් තියෙනවා. අපිට 100%ක් පෞද්ගලීකරණය කරන්න පුළුවන්. 100% ප්‍රමාණයක් කොටස් වෙළඳපොළට දාන්න පුළුවන්. 100% ප්‍රමාණයක් අපේ සේවකින්ට දෙන්න පුළුවන්. ප්‍රාග්ධනය ලබා ගන්න අපිට යම් ප්‍රමාණයක පෞද්ගලිකාංශය ජාතික හෝ ජාත්‍යන්තර ආයතන වලට දෙන්න පුළුවන්. එහෙනම් ඉන්දියාව කොහොමද දියුලලා තියෙන්නේ? දැන් අපි ගත්තොත් අපේ MS වගේ ආයතන කොහොමද වැඩ කරන්නේ? ඒවා හුඟක් වෙලාවට ජාත්‍යන්තර ආයතනත් එක්ක සම්බන්ධ වෙලා කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ වෙළඳාමකුත් කරනවා. ඩොලරුත් ලංකාවට කියනවා විශාල ප්‍රමාණයක රස්සාව සපයලක් තියෙනවා. උන් ප්‍රීතියෙන් ඉන්නවා. ඒ නිසා මේක බය වෙන්න දෙයක් නෙවෙයි. මේක හුඟ දෙනෙක් රාජ්‍යාංශයේ තියාගෙන ඉන්න එක මහා ලොකු වීරකමක් හැටියට දාගෙන පුද්ගලිකව මම නම් ඒක කවදාවත් දකින්නේ. රාජ්‍යාංශයට හැමදේම කරන්න බෑ. හැබැයි දැන් විශේෂයෙන් පහුගිය ආණ්ඩුව පත් වෙනකොට ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා බොහෝ දුරට තියෙන රාජ්‍යාංශය තවදුරටත් පුළුල් කරනවා කියන කාරණා. ඒක අද කරන්න බෑනේ. ඒකයි මම කියන්නේ ප්‍රතිපත්තිය කියන එක ප්‍රතිපත්තිය සහ යථාර්ථය අතර මහ ලොකු පරතරයක් තියෙනවා. නවීන යුගයට ඕන කරන මෙවලංගේ. ඒක ඇතුළේ ඔබතුමන් විශ්වාස කරනවාද විශේෂයෙන්ම ඔබත් නියෝජනය කරපු ඒ රජය පත් වෙනකොට ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැන් අපි හිතමු සමහර කරුණු පිළිබඳ මම කවදාවත් එකඟ වෙලා තිබුණේ. මම අද එකඟ වෙන්නෙත් නැහැ. සමහරට අනික් පක්ෂ කියන දේවල්ට මම එකඟ වෙන්නෙත් නැහැ. මම ඉන්නේ වෙනම තැනක මේ ආර්ථික කළමනාකරණය සඳහා නවීන කළමනාකරණ උපක්‍රම පාවිච්චි කළ යුතුයි කියලා මම ඉන්නේ. ඒකෙන් ජනතාවට යහපතක් වෙනවා නම් මොකද ප්‍රශ්නේ? ඒ ගැන අපි කතා කරන්නේ බයේ ඉන්නවා මේ ගැන කියන්නේ. බයේ ඉන්න නරකයි. අපි මේ සේවක පන්තියත් එක්ක කතා කරලා දැන් එදා ටෙලිකොම් ආයතනයේ අපි පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් කරනකොට තිබුණාට වඩා හොඳ රැකියා සුරක්ෂිතභාවයක් වැටුපක් ඒකේ ඉන්න නිලධාරීන් ලබනවා. එදාට වඩා හොඳ සේවයක් ලබනවා. ඉතින් ඒ නිසා මේවා වෙනස් විදිහට හිතන්න බය වෙන්න නරකයි අපි. මේවා ගැන අපිට තියෙන ආචින්න කල්පික මත සමහර දේශපාලන මත සමහර රටවල් පිළිබඳ තියෙන සමහර අවිනිශ්චිත මත ඉවත් කරලා අපි ඇත්ත වශයෙන්ම ඉතාමත්ම හොඳ ක්‍රමවේදයන්ට අපි යන්න ඕනේ. එහෙම නැතුව මේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. එහෙම නම් ඉතින් අපි ආපහු පොල්ලතු පැලක් හදාගෙන කුස්සියේ එළිය ලිපේ උයලා කාලා බීලා ඉන්න පුළුවන්. හැබැයි ඉතින් දැන් පහුගිය දේශපාලන ඉතිහාසයේදී හැ බැලුවට පස්සේ විවෘත ආර්ථිකය පිළිබඳව නැත්නම් විශේෂයෙන් නිදහස් ආර්ථික රටාව පිළිබඳව සහ මේ පෞද්ගලීකරණය කිසියම් ආකාරයක මට්ටමකින් වෙනකොට මේ සියල්ලට ප්‍රධාන වශයෙන් විරුද්ධ වෙච්ච බලවේගයනේ ඔබතුමන් දීර්ඝකාලීන නියෝජනය කරපු නෑ විරුද්ධුන්නේ නෑනේ. ඇත්තටම අපි 94 ආවට පස්සේ අපි සෑහෙන පමණ මේ ආර්ථික උපාය මාර්ගය අරගෙන ගියා. ඊට පස්සේ ආණ්ඩුත් එහෙම ගියත් ප්‍රතිපත්තිමේ වශයෙන් ඒගොල්ලෝ ඒ කාලේ කිව්වා ලංකාවේ මර්මස්ථාන රජය සතු වේ යුතුයි. විදුලිය, ජලය, ඒ වගේම ඛනිජ තෙල්, දුම්රිය, ලංගම ඒවා රජය සතු වේ යුතුයි කියලා කිව්වා. දැන් ලෝකේ වෙන රටවල් වල දැන් අපි ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ රේල්වේ එක ඉන්දියාවේ තියෙන රටේ තියෙන රටේ ආණ්ඩුවේ ඉන්දියානු රේල්වේකට වෙනම අයවැයක් තියෙනවා. හැබැයි ඒක ලාභ ලබනවා. තේරුණාද? ඉතින් ඒ නිසා මේ කළමනාකරන විධි ක්‍රමේ රජය කළත් පුද්ගලිකාංශේ කළත් ඒගොල්ලෝ එකතු වෙලා කළත් මේකේ කළමනාකරන විධි ක්‍රමයේ ක්‍රමානුකූල නොවේනවා. තේරුම් ගන්න අපිට කවදාවත් කරන්න බෑ. මට මතකයි මම පෞද්ගලිකාංශයෙන් අරගත්තා කුරුණෑගල වැවිලි සමාගම. හෙක්ටයාර 5000ක් තිබුණා. මම ගන්නකොට ඒක 2004 හෝ 5 මම ගන්නකොට මේක අලාභයි රුපියල් මිලියන 35ක්. මිලියන 350. අපි ඒකට කළමනාකරන සැලැස්මක් හැදුවා. අපි අධ්‍යක්ෂක මණ්ඩලයට කිව්වා අපි CEO කෙනෙක් පත් කෙරුවා. අපි CEOට කිව්වා ඔයා තමයි මේකේ ප්‍රතිපත්ති තීන්දුව ගන්න මේ එදිනදා තීන්දුව ගන්න ඕනේ. අධ්‍යක්ෂ මණ්ඩලයට එදිනදා තීන්දුව ගන්න එන්න බෑ. අධ්‍යක්ෂ මණ්ඩලෙ බෑ වත්තේ ඉන්න කවුරුවත් මාරු කරන්න. කවුරුවත් පත් කරන්න බෑ. අධ්‍යක්ෂ මණ්ඩලෙ ප්‍රතිපත්ති තීන්දුව ගන්න කියලා ක්‍රමයක් හැදුවා. ඒ ක්‍රමය අදටත් සාර්ථකයි. දැන් උනත් ඒ සමාගම රුපියල් මිලියන 400ක් විතර අවුරුද්දකට ලාභ ලබන ඒ වගේම අනිවාර්යයෙන්ම භාණ්ඩාගාරයට තමයි කොටස් මුදල දෙන සමාගමක් බවට පත් කරලා තියෙනවා. මම හැමදාම තර්ක කරමින් කිව්වා මේ සංස්ථා ක්‍රමේ වැරදි. ඒ කියන්නේ අපි සංස්ථාවලට දාන්නේ දේශපාලන වශයෙන් ආණ්ඩුවක් පත් වෙනකොට ඒ දේශපාලන පක්ෂේ කැමතියි. සමහරට මේ අය සමහරු මේ ජීවිතේට මේ වගේ දෙයක් පාලනය කළ තිය හිතලවත් නැහැ.
ඒතකොට අන්තිමට කරන්නේ ඒගොල්ලෝ තමන්ගේ මිනිස්සු පුරව ගන්නවා ආයතනේ කඩා වැටෙනවා වෘත්තීය සමිතිය ඇති වෙනවා වෘත්තීය සමිති රජයේ වෘත්තීය සමිති කියලා ඒවා යම් යම් බලපෑම් කරනවා උසස් වීම් ලබා ගන්නවා අන්තිමට මොකද වෙලා තියෙන්නේ සේරම ඉවරයි ඉතින් එහෙම කරන්න බෑ වෘත්තීය සමිතියකටත් යන්න පුළුවන් සීමාවක් ඇතුළේ නවතින්න ඕනේ කළමනාකරණයක් තමන්ගේ කළමනාකරණ කටයුතු කරන්න ඕනේ ඒ නිසා රජයේ සතුද පෞද්ගලික අංශය සතුද කියලා මම කතා තීන්දුව කරන්නේ නැහැ මම කියන්නේ ඒවා නිසලස කළමනාකරණය විය යුතුයි කරන්න පුළුවන් මම විශේෂයෙන් මාධ්‍ය ඇමතිවරයා වශයෙන් වැඩ කරන කාලේ මගේ සියලුම ආයතන මම ලාභ කරලා තිබුණා. මට ගුවන්විදුලි සංස්ථාව පමණයි එක් කරගන්න බැරි වුණේ. ඒක තිබුණු තත්වයන් මත කරන්න බැරි වුණා. රූපවාහිනී, ITN, ලේක් හවුස් සියල්ලම ලාභයි. අද ඒවා ඔක්කොම අලාභයි. අද තමන්ගේ පඩියවත් ගෙවා ගන්න බෑ. ඉතින් කොහොමද දශකයක් ඇතුළත මේවා මෙහෙම වෙන්නේ කළමනාකරණ ප්‍රශ්නයක් නිසා මිස. එතකොට මොකද්ද මිනිස්සු කියන්නේ? මේක පුද්ගලිකයන් තිබුණා නම් කරන්න තිබුණා. නමුත් මේක ඇතුලේ කළමනාකරණ ක්‍රමවල අඩුපාඩුව නිසා රජයකට කරන්න බැරි නිසා යම් ආකාරයක කළමනාකරණ උපාය මාර්ගයක් අවශ්‍යයි මේවා ගෙනියන්න. එහෙම නැත්නම් මේවා හැම එකම අලාභ වෙනකොට මහා භාණ්ඩාගාරේ සල්ලි දෙන්න ඕනේ. කාගේ සල්ලිද මහා භාණ්ඩාගාරේ දෙන්නේ? ඔබගේ මගේ සල්ලි. අපේ බදු මුදල් තමයි අපි යා ලංකාවයකට දෙන්නේ. රූපවාහිනියට දෙන්නේ, ගුවන්විදුලි සංස්ථාවට දෙන්නේ, ඔක්කොටම දෙන්නේ. ඔබගේ ආයතනට ආණ්ඩු සතපක්වත් දෙන්නේ නැහැ නේ. දෙනවද? නැහැ. දෙන්නේ නැහැ නේ. එතකොට ඒ නිසා මේ බදු මුදල් අපතෑරීම පිළිබඳ වගකීමේදී මම නම් කියන්නේ මහජනයාට අයිතියක් තියෙන ප්‍රශ්න කරන්න තමන්ගේ බදු මුදල් නිසලස කළමනාකරණය කරලා තියනවාද ආණ්ඩුවක් කියලා. ඒ පිළිබඳ නීති සකස් වෙන්න ඕනේ. ඒ කියන්නේ ජනතාවට අහන්න පුළුවන් වෙන්න ඕනේ මහජන ආණ්ඩුවෙන් අපේ බදු මුදල් ඔබ නිසලස කළමනාකරලා තියනවාද? එහෙම නැත්නම් ඩොලර් කොළ පුච්චනවා වගේ ඕගොල්ලෝ අපේ සල්ලි නාස්ති කරලා තියනවාද කියලා. මේක තමයි ඉදිරියේදී අපිට අහන්න වෙන දේ. ඒක තමයි බිමේ අහන්නේ අද අපි. වෝල්ෆේස් අරගලේ කියන්නේ හරි පෙළපාලියන්නේ කියන්නේ හරි දැනුවත් හෝ නොදැනුවත්ම වුන් දකිනවා අද මේ රටේ ආර්ථිකය Tamanට දරන්න බෑ කියලා. ඒ තරුණ පිරිස දකිනවා Tamanට මේ රටේ අනාගතයක් නැහැ කියලා. ගෘහණිය දකිනවා Tamanට කුස්සිය පාලනය කරන්න බෑ කියලා. රැකියා කරන පුද්ගලයා බලනවා Tamanගේ පඩිය ප්‍රයෝජනවත් නැහැ මදි කියලා. මේ විලාපය තමයි අපි වෙනසක් අඬගාලා කියන්නේ වෙනස හරියට හරි ඒ වෙනස දෙන්න ඕනේ. ඒ වෙනස කරන්න වෙලාවත් අද. ඒ නිසා සාම්ප්‍රදායික මත ඔක්කොම පැත්තක දාලා බමුණු කුල අයින් කරලා දාලා යථාර්ථවාදී අදහසකට මේ රට ගේන්න නියම වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඒකට මේ 225ම ගෙදර යා යුතු නම් ඒකත් හොඳයි. එතකොට ඒකට පත් වෙන උදිවෙට මේක කරන්න පුළුවන් නම් ඒක ඉතා හොඳයි. ඒ නිසා මේ පිළිබඳව තියෙන්නේ අපි කරනවද තව කවුරුවත් කරනවද කියන එක නෙමෙයි. නිසි කළමනාකරණ ක්‍රමවේදය මොකද මේ එක් එක්කට තියෙන උත්තර මොනවද? ඒ උත්තර වලට යන්නේ කොහොමද කියන එක කල්පනා කරලා අපි මේ පිළිබඳ ක්‍රියා කරන්න ඕනේ කියන එක මගේ පුද්ගලික හැඟීම. ඒ නිසා මම නම් මේ ගෝල්ෆේස් අරගලේ ඉන්න ඒ තරුණයින්ට මම ආචාර කරනවා. අන්තිම අමාරු වෙලාවක තමයි ඔබ බැස්සේ කියන්නේ විදුලියයි ඉන්ටර්නෙට් නැති වුණාම තමයි හුඟක් හිතුනේ. නමුත් ඒ හිතවිල්ල සාධාරණයි. ඒක පෝර නැති වුණාම මේ මිනිස්සු පෝර ඉල්ල කෑ ගැහුවෙත් ඒකමයි. නිසා ආර්ථිකයේ විවිධ අවස්ථාවල ඇති වෙන විවිධ ප්‍රශ්නවලදී ජනතාවගේ මතවාදයන් රජයක් සැලකිල්ලට ගන්න ඕනේ. සැලකිල්ලට නොගැනීම තමයි අද මේ රජයට එල්ල වෙලා තියෙන ප්‍රධානම විවේචනය. ඒක සැලකිල්ලට අරගත්තා නම් ඒවා ගැන සැලකිලිමත් වුණා නම් ඒ කියන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස්මක් කියන ආණ්ඩුව හිතාගත්තා නම් මේ ප්‍රශ්නාවත් ආණ්ඩුවට කිසිම හෙළවීමක් නැතුව ජනයා සහාය දෙනවා. පැහැදිලි ඒ කාරණා පිළිබඳ අපිට තවදුරටත් පැහැදිලි කරගන්නට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවයට අපි යන්නේ මේ විරාමයෙන් පස්සේ. අපි කෙටි විරාමයකින් පස්සේ අලිත් මුණ ගැහෙමු. ඔබ අලිත් කැලණි දේශපාලන කතාව සුලිය සමග දවසේදී අපි කතා කරමින් සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය මුදල් කාර්ක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමන් සමග. දැන් විශේෂයෙන් මේ කතා බහ ඇතුලේ මතුවෙච්ච කාරණාවක් සහ මට හේතු යන කාරණාවක් තමයි මේ ආර්ථික අර්බුදය එන බව කිසියම් ආකාරයක අවබෝධයක් ඔබතුමන්ලට කලින් තිබිලා තියෙනවා. මේ ඩොලර් අර්බුදය එන බවට කිසියම් ආකාරයක ඉඟියක් සහ අවබෝධයක් ඔබතුමන්ලට තිබිලා තියෙනවා. ඔබතුමන් රජය ඇතුලේ ජේෂ්ඨයෙක්. ඇයි ඔබතුමන්ලට බැරුණේ කලින් මේක දැනුවත් කරලා ආණ්ඩුව හරි පාර ගෙනියන්න? නෑ මේක වෙලා තිබුණේ දැනුවත් කිරීම කෙසේ වෙතත් මේ පිළිබඳ පූර්ව තීන්දුව අරන් තිබුණානේ. ඒ කියන්නේ IMF යන්නේ නෑ ඩොලර් එක පා කරන්නේ නෑ කියලා.
දැන් මේක මම විතරක් නෙවෙයි මම විතරක් නෙවෙයිනේ ඒ වකට හිටපු විශේෂඥයොත් මේක කතා කළා අපිට දැන් මුදල් මහ බැංකුවේ අධිපතිවරයා කියන්නේ මේ රටේ මුදල් අංශේ බාරකරුවා. ඔහු ඒක පිළිබඳ විශේෂඥයෙක්. ඒ විශේෂඥයින්ගේ තීන්දුව වල වෙනස්කම් පිළිබඳව අපි සැලකිලි දක්වන එක ඇත්ත. නමුත් ඔවුන්නේ තීන්දුව ගන්න ඕනේ. ඉතින් අපිට කර අපි හුඟක් වෙලාවට මම කියනවා අපි විතර නෙවෙයි විපක්ෂයේ අයත් විශාල වශයෙන් හඬ නැගුවා. මම නම් පාර්ලිමේන්තුවේ මං හඬ නැගලා නැහැ. නමුත් අනිත් තැන්වල මං කියලා තියෙනවා. විපක්ෂයේ විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ විශාල හඬක් නැගුවා මේ අවශ්‍ය අවස්ථාවල මේක කරන්න ඕනේ කියලා. නමුත් එතෙන්දී මං හිතන්නේ මහ බැංකුව අධිපතිවරයා ඇතුළු කණ්ඩායමේ ඍජු මතයක් තිබුණා IMF යන්නෙම නැහැ කියලා. ඉතින් ඒ නිසා ඕන් දැන හෝ නැදන මේ මහා උගුල හිර කරලා තමයි ඕන් යන්න ගියේ. හිර කරුවේ අපිව. ඕන් ගෙදර ගියා. ඉතින් මම කියන්නේ මේ පිළිබඳව අපේ කතිකාවතක් ඇති වෙන්න ඕනේ මේ නිලධාරීන් විවෘත අවස්ථාවල රජය වලට දෙන මම නම් මට කියන්නේ ලනු කියලා. ලනු කාපු අයයි දීපු අය පිළිබඳවත් සොයා බලන්න. දැන් මේ ලනු දෙන අය පිළිබඳව කාපු අයව දැනුවත් කිරීමේ වගකීමක් ඔබතුමාලාට තිබුණා. තියෙනවා. ඒ පිළිබඳව තමයි අපි මුදල් කාරක සභාවේදී මේ ගැන සාකච්ඡා කරලා අපි මේ පිළිබඳ තොරතුරු අරගෙන ඉවරලා අපි ආණ්ඩුවට දැනුම් දුන්නා. හැබැයි එතකොට හුඟක් කල් පහුවෙලා. ඉතින් මතක තියාගන්න ආර්ථික කළමනාකරණය පිළිබඳ රජයක වගකීම අපිට වගකීමක් තියෙනවා. නමුත් අපි ඒක අපිට ඍජුව වගකීමක් නැහැනේ. වගකීම තියන අය නොගත්ත තීන්දුවක ප්‍රතිඵලයක් තමයි එන්නේ. හැබැයි අත් වශයෙන් මේක මේ ළඟ එක පාරටම ඇති වුණු එකකුත් නෙවෙයි. සුනාමිය නිසා වැඩි වුණු එකක් මිසක් සුනාමිය නිසා ඇති වුණු එකකුත් නෙවෙයි. මේක ඇත්තටම කාලයක් තිස්සේ පැන නැගිච්ච එකක්. ඇත්තටම අපි කාලයක් තිස්සේ අපිට බැරි වුණා ලංකාවේ ආර්ථික කළමනාකරණය හරියට කරන්න. ඒ කියන්නේ දේශපාලන සටන් පාට උඩ අපි තීන්දුව අරගන්න ගිහිල්ලා ඒ සටන් පාටත් එක්ක අපි අපේ ආර්ථික කළමනාකරණය ගැට ගහපු නිසා විශේෂයෙන් මැතිවරණවලදී ජයග්‍රහණය කරන්න ඕන කරනවට ගැට ගහපු නිසා ඇති වුණු තත්ත්වයක් කියලා මම කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් සමහර දේවල් බොහෝ විට තනි දේශපාලන තීන්දුව ආවල් දේ ලබා දෙනවා. දැන් මට මතකයි මේ පිළිබඳ පොතක් ලියලා තියෙනවා MDD පීරිස් මැතිතුමා. ওই වකට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා එකවරම ඒ වකට හිටපු ජනාධිපතිවරයා කිව්වලු මම මේ හැම ළමයෙකුටම යුනිෆෝම් එකක් දෙනවා කියලා. උඩ සිද්ධ වුණාලු යුනිෆෝම් එකට යන ගාන රෙදි ප්‍රමාණය ඒ වෙලාවේ හොයලා කියන්නේ. ජනාධිපතිවරයා දෙකක් දෙන්න ලෑස්ති වෙනකොට තමයි ඔහු මේක පෙන්නලා එකක් කරලා තියෙන්නේ. ඒතකොට දැන් මේකට මුදල් එන්නේ කොහොමද? දිගු කාලිනව පවත්වාගෙන යන්නේ කොහොමද කියලා අවබෝධයක් නැහැ. අපේ දේශපාලන ක්‍රම හැදිලා තියෙන්නේමනේ. හැදිලා තියෙන්නේ ඒ මොහොතේ නායකයා විසින් ගන්න තීන්දුවට. ඔහුට පුළුවන් ඔහුට ඇත්තටම හැකියාවක් නැහැ ආර්ථික වශයෙන් මේ කළමනාකරණ එක. මම කියන්නේ මේ නිකන් දෙන එක නරකයි කියලා නෙවෙයි. සමහර තීන්දුව ගාරන් තියෙන්නේ මහා හදිසියෙ. අඩු ගානේ හොයලා බලලවත් නැහැ මේක කරන්න පුළුවන්ද කියලා. ඉතින් එවැනි තීන්දුව ගැනීම නිසා දීර්ඝ කාලයක් අපේ ආර්ථිකයට බරපතල ප්‍රෙෂර් එකක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම අපි දිගින් දිගටම බදු අඩු කරගෙන තියෙනවා. බදු වැඩි කරගෙන නැහනේ. ඉතින් මේ කාලේ පවා ඔබ දන්නවා එක පාරටම ලක්ෂ 6 සීමාවේ තිබුණු බදු ක්‍රයය ලක්ෂ 30ක් දක්වා වැඩි කෙරුවා. එතකොට සාමාන්‍යයෙන් ලක්ෂ 6 සීමාවේ ගෙවන්න ඉන්න ගෙවන්න හිට බොහෝ දෙනෙක් ඊට උඩ ආයේ බදු ගෙවීමෙන් අයින් වුණා. රජයට ඉතින් ඒ නිසා එක පාරට 25ක විතර ඉඳලා 24ක විතර ඉඳලා එක පාරට 9ට විතර පහළ බැස්සා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම ආබිටරි එහෙම නැත්නම් තනි තීන්දුව. ඒ තීන්දුව ගැනීම පිළිබඳ ක්‍රමවේදයක් ලංකාවේ නැහැ. මේවා කරන එක හරිද වැරදිද කියලා. ඒ පිළිබඳ ක්‍රමවේදයක් නැතිවීම ලොකු ප්‍රශ්නයක්. ඒක තමයි අපි දැන් අලුතෙන් ඇති කරන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් නෝර්වේ රටේ ඒගොල්ලන් උතුරු මුහුදේ තෙල් තියෙනවා. හැබැයි උතුරු මුහුදේ තෙල් වලින් ගන්න සල්ලි වලින් 3%යි ආණ්ඩුවකට ඒ අවුරුද්ද වියදම් කරන්න පුළුවන්. අනික සේරම ඒගොල්ලෝ වෙනම අරමුදලකට දාන්න ඕනේ. ඒ නෝර්වේ රටේ අනාගතය වෙන්නේ. එහෙම වෙලක් තිබුණ ඉස්සර සුදු ජාතිකයෝ ලංකාවේ කෝච්චි පාරවල් හදනකොට ඒගොල්ලෝ කෝච්චි පාරෙන් ලැබෙන ආදායම නිදන් අරමුදලකට දාලා තිබුණා. ඒ නිසා කවදාවත් ඒවා පාඩුනේ නැහැ. ඒ නිසා අපේ ලංකාවේ පහුකාලික සේරම අතාරලා දැම්මා. ඊටාම හොඳ ක්‍රම අතෑරලා අපි ඊටාම කෙටි ක්‍රම අරගෙන දේශපාලනයේ ජනතාව සන්තෝෂ කරන තැනට පමණක් ගියා. යථාර්ථය කියන්නේ නැතුව. මේක තමයි අපිට වෙච්ච ආරවුල.
මේ ආරවුල අන්තිමට විශාල ණයබරක් බවට පත් වෙලා මුළු ජාතියටම වන්දි ගෙවන්න සිද්ධ වෙලා තිනවා. අද නිසා මේක එක කාලයක පටන් ගත්ත යන්නේ මම මේ ආණ්ඩුවට පමණක් දොස් කියන්න කැමති නැහැ. සියලුම රජයන් මේ කාර්යය දිගටම කෙරුවා. ඒ බදු ප්‍රශ්න පිළිබඳව කතා බහ කරද්දී මෑත කාලේ මතුවෙච්ච ප්‍රධානම ප්‍රශ්නයක් බවට පත් වුණා මේ සීනු බදු පිළිබඳව ආපු කාරණාව. දැන් ඒකත් එක්ක රජයට වෙච්ච පාඩුව පිළිබඳ විගණන වාර්තාවක් දැන් එළියට ඇවිල්ලා තියෙනවා. ඒක අය කරගන්න කියලාත් ඒකෙන් නියම කරලා තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ වගේ තැන්වලදී රාජ්‍ය මුදල් කාරක සභාවට අපි තමයි ඒක සොයාගත්තේ. හේතුව අපි කිව්වා සීනි බදු අඩු කරනකොට අපි කිව්වා මේ බදු අඩුවීමේ වාසිය පාරිභෝගිකයට ගියාද කියලා බලන්න කියලා. ඒ අනුව මහා භාණ්ඩාගාරය අපිට වාර්තාවක් දුන්නා. ඒ වාර්තාවෙන් තමයි මේක පාරිභෝගිකයට ගියේ නැතිය මේ ලංකාවේ සීනි ගෙන්වීම පිළිබඳ කතපියාධිකාරියක් තියෙනවා. ඒ ඉන්න අය අතර මේක බෙදුණයි කියලා ඉස්සෙල්ලාම කිව්වේ. ඊට පස්සේ තමයි මේ පිළිබඳ අපි මුදල් කාරක සභාව එක යොමු කෙරුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට. ගිණුම් කාරක සභාව තමයි විගණකාධිපති දැම්මේ. අතොසේ මේකේ තියෙන කාරණේ මේක අර වංචාවකර ස්වරූපෙට මම කියන්න කැමති නෑ. ආණ්ඩුවක් තීරුබදු අඩු කරනවා, වැඩි කරනවා. මේ අවස්ථාවේදී කිසිම හේතුවක් නැතුව අඩු කෙරුවා. අඩු කරනකොට කර්මා ආයතන කීපයක් තමන්ගේ ගුදම් වල තිබුණු තීරුබදු නොගෙවපු තොග විශාල ප්‍රමාණයක් මුදා හැරියා වෙළඳපොළට. එතකොට ඒ මුදා හැරෙනකොට තීරුබදු තිබුණා නම් ආණ්ඩුවට මෙච්චර අය වෙන්න තිබුණා. ඒ අය නොවීමේ ප්‍රමාණයෙන් ඒ අය මෙච්චර මොනවාද දියුණු වෙලා තියෙනව නැත්තම් අයුතු ලාභයක් කරන් තියෙනවා. ඒ ලාභය ආපහු ආණ්ඩුවට ගෙවන්න ඕන කියලා තමයි විගණකාධිපති කියලා තියෙන්නේ. දැන් ඒකේ නැගිච්ච චෝදනාව තමයි සැලසුම් සහගතව දේශපාලන බලාධිකාරියේ මේ මිත්‍ර සංග්‍රහයක් තමයි මෙතන කරුණේ කියලා ඔබතුමා ඒක විශ්වාස කරන්නේ. දැන් ඒක තමයි මිත්‍ර සංග්‍රහයක් හෝ මම දැන් ඒක මම දන්නේ නැහනේ. මිත්‍ර සංග්‍රහයක් නැද්ද කියලා මට කියන්න බෑ මෙතන ඉඳලා. එච්චර බොහෝ අය කියයි නමුත් මම එහෙම කියන්නේ නැහැ. මම කියන්නේ යම් කිසි ආකාරයක කියන්නේ ලංකාවට සීනි ගෙන්නන සමාගම් අතුරින් කීපයකට විශාල ලාභයක් ලැබුණා. ඒ ලාභය මහජනයට ගියේ නැහැ. සීනි අඩු වුණේ නැහැ. ඒක අපිට ප්‍රශ්නේ. ඉතින් හැමදාම වෙලා තියෙන්නේ ඒකයි. කාලවල බදු අඩු කරපුවාම ඒ අය ලාභ ගන්නවා. ඒක ආපහු සැරයක් මහජනයට යන්නේ නැහැ. ඒක එක්තරා විදිහක එකමුතුභාවයෙන් කරන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව අපි තමයි මේ පිළිබඳව ජනතාවට අපි මේ කාරක සභාවේ සාකච්ඡා වුණේ. දැන් ඊයේ පෙරේද අපි තව එකක් කිව්වා. ඒ කියන්නේ ලංකාවට හාල් ගෙන්නවා. ගෙන්න අවස්ථාවේ මම දැක්ක මියන්මාරේ පත්තරයක කියලා තියෙනවා. අපි 350ටයි වික්කේ ලංකාව මේක 450ට අරගෙන තියෙනවා. ඒක අපිට ලොකු දෙයක් කියලා කිව්වා. ඉතින් මම කිව්වා ගිය සැරේ බලන්න කියලා ඇත්ත කතාවක්ද මේක කියලා. 450ට හාල් ගෙනාවද එහෙම නැත්නම් මෙට්‍රික් ටොන් එක ඩොලර් කියනකොට යම් ආකාරයක වෙළඳපොලේ මිලට වඩා ඉහළ මිලක් දැම්මද කියලා. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරන්න තමයි මේක තියෙන. අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ නිසා මේක තනි අතට කරන්න බෑ. සියලු දෙනා මේ මුළු රටේම ඉන්න සියලු නිලධාරීන් ඒ වගේම ටෙන්ඩර් මණ්ඩල ඉන්න අය ඊළඟට දේශපාලඥයෝ මුදල් අමාත්‍යාංශය ඇතුළු ඔක්කොම මේ නිවැරදි ලෙස මේව වෙනවද වෙළඳ අමාත්‍යාංශයම සොයා බලන්න ඕනේ. සොයා බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අපි පැහැදිලිව කියලා තියෙනවා ලංකාවේ මේ දේශපාලන ක්‍රමය ගැන විශාල සැක සංකා ඇති වෙලා තියෙන්නේ. මෙවැනි සමහරට නිලධාරී කරන වැරද්දකින්. සමහරට දේශපාලඥයෝ එකතු වෙලා කරන දෙයකින්. එතකොට ඉතින් අර සේරම මිනිස්සු නාමය විඳින්න ඕනේ. ඉතින් ඒකනේ. ඉතින් මේව මහ ජනතාවට පැහැදිලි කරන්න බැහැනේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳ විනිවිද පෙන්වන සුළු භාවයක විශේෂයෙන් ඔය ටෙන්ඩර් මණ්ඩලවල ඇතිවන සමහර දේවල් ඇත්තටම දැන් වෙනස් ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ලෝකේ දියුණු ක්‍රම තියෙනවා. අපි දන්නවා ලෝකේ තියෙන මේ මොහොතේ තියෙන ජාත්‍යන්තර මිල ලංකාවට ඊට වඩා වැඩියෙන් එනවා නම් ඒක පරීක්ෂා කරන්න ඕනේ. ඇයි එහෙම උනේ කියලා. පරීක්ෂා කරලා එවැනි තීන්දුව ගත්ත උදවිය සම්බන්ධයෙන් එක්ක නීතිය ක්‍රියාත්මක කරන්න එහෙම නැත්නම් උන්ගෙන් ආය කරගන්න ඕනේ. ඒකට ක්‍රම ලංකාවේ තියෙනවා. ඉතින් ඒවා ක්‍රියාත්මක නොවීමයි දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය. මේවා ගැන සැලකිලිමත් වීම තමයි අද ජනතාව කියන්නේ සහ මේවා ගැන ක්‍රියාත්මක වෙන්න කියන එකයි කියන්නේ. ඒ නිසා පිරිසුදු විය යුතු අංශ ගණනාවක් අපේ පරිපාලන ශාස්ත්‍රය වගේම දේශපාලන ශාස්ත්‍රයේ තියෙනවා. ඒවා එසේ විය යුතුයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. දැන් පහුගිය කාලේ ඒ වගේම කිච්ච චෝදනාවක් තමයි රජයේ පැත්තට කොරෝනා අවධිය තුල එන්නත්ගේ මේදී අනිත් රටවල් වලට වඩා වැඩි ගාණක් අපි ගෙවල එන්නත් තරම් තියනවා කියලා. ඒ පිළිබඳ කිසියම් අදහසක් අපිට ඇත්තට මේක ප්‍රශ්නේ අපිට ආවේ නැහැ තාම.
එහෙම කතාවක් තියෙනවා. ඒ කතාව කොහොමද උනේ කියලා අපි ඇත්තටම සලකා හොයලා බලන්න ඕනේ. මේ පෞගේ කාලේ අපිට ඒ කරන්න බැරි වුණා ඒ ටික. අපි දැන් එමු විශේෂයෙන්ම පවතින මේ දේශපාලන කාරණාවන් පිළිබඳ කතා කරද්දී ඒ පිළිබඳ කතා කරද්දී ප්‍රධානම කාරණාවක් තමයි දැන් ඔබතුමන් සහ කණ්ඩායමක් එකවරම ස්වාධීනව කටයුතු කරන්න තීරණය කරනවා පාර්ලිමේන්තුව ඇතුලේ. මේක කාලයක් තිස්සේ ආණ්ඩුවට කරපු බලපෑම් වලින් ප්‍රතිඵලයක් නැතිවීම එක ගත තීරණයක්ද? එහෙමත් නැත්නම් රට තුල ආණ්ඩුවට ගොඩනගමින් තියෙන විරෝධයට විරුද්ධ වීමේ රැල්ල එක්ක ගිය ගමනක්. ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව අපි කාලයක් තිස්සේ කතා කරලා තියෙනවා. අපි කණ්ඩායමක් ඒ කියන්නේ අපි 10 දෙනෙක් කියමුකෝ. මේ 10 දෙනා කීප කාලයක් මීට මාස 7-8ක් අපි කතා කරුවා. අපිට තේරුණු දෙයක් තමයි රජය ගමන් කරන මාර්ගය වැරදි. ඒ වැරද්ද නිසා අපිට වැරද්දේ කොටස්කාරය වෙන්න බෑ. ඒ නිසා අපි එක පැත්තකින් අපි දැක්කා ගොවියන්ගේ උද්ඝෝෂණය. අපි ඊට පස්සේ දැක්කා විවිධ තැන්වල එල්ලවන චෝදනා සමහර අයට. ඒ වගේම සමහර අයගේ ක්‍රියාකලාප පිළිබඳ ගැටලු. මේ පිළිබඳව අපි සාකච්ඡා කරමින් හිටියා. ඒත් අවශ්‍යම අපි බොහොම විනයගරුකව ඒ නිසා අපි මේ මාධ්‍යවල කතා කරේ නෑ ඒ ගැන. නමුත් අවසානයේදී අපිට තේරුණා මේක නිවැරදි කිරීම සඳහා අපි යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා. ඒ ක්‍රියාමාර්ගය තමයි අපි අරන් තියෙන්නේ. මොකද හේතුව අපි වග කියන්න ඕනේ, අපි අපිටත් වග කියා ගන්න ඕනේ. අපි ජනතාවටත් වග කියන්න ඕනේ. ඒ වගේම අපිට ඡන්ද දීපු ජනතාවට වග කියන්නත් ඕනේ. ඉතින් මේ කාරණා තුනම තමයි. ඒ නිසා අපිට එක්තරා විදියක රතු එලියක් දල්වන්න ඕනේ වුණා රජයට ගමන් කරන මාර්ගය වැරදි කියලා. දැන් ඒක හොඳටම පේනවනේ. ගමන් කරපු මාර්ගය වැරදි කියලා. දැන් ඒ නිසා ලොකු දේශපාලන මොකක්ද ඒකට කියන්නේ? දේශපාලන කෝලාහලයක් තියෙනවනේ. කෝලාහලයට ඒක ආර්ථික ගැටලුව හේතු වුණා. සමාජ ගැටලුවක් ඇති වුණා. ඒක දේශපාලන කෝලාහලයක් බවට පත් වුණා. ඒ නිසා සමහරලාට මහජනයා മന്ത്രിවරුන්ගේ ගෙවල් වලට ඇවිල්ලා ඌ කිව්ව කෑ ගැහුවා. ජනාධිපතිතුමාගේ නිවසටත් ගියා. අර්ලියගා මන්දිරයටත් ගියා. ඔබතුමාට එහෙම ගැටලුවක් වුණේ නෑ. මට එහෙම ගැටලුවක් වුණේ නැති. මං ඉතින් ඇත්තටම එහෙම කලබලයක් ඇති ජීවිතයක් ගත කරන කෙනෙක් නෙමෙයිනේ. මං සාමාන්‍ය ඉන්න කෙනෙක් නේ තියෙන්නේ. පැහැදිලි එකඟයි. මට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මං ආවත් ඒගොල්ලන්ට ඉතින් කතා කරලා කියනවා. ඉතින් මට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඊට වඩා මට කරන්න බෑනේ කියලා. නමුත් මේ අනතුරු වංගවීම අපි ඉඩෙන් ඉඩේ දිගින් දිගටම අපි කරලා තියෙනවා. මේ මොහොතෙත් අපි කරනවා. ඒ නිසා මේ සමාජයක් පිපිරෙන්න පෙර දේශපාලන ප්‍රතිසංස්කරණයක් ඕන කියලා දැන් අපි කියලා තියෙනවා. ඒක තමයි අපේ අරමුණ. අපි කියලා තියෙනවා මේ ඉන්නේ අපි නරක තැනක. සමහරවිට මේක මම ඔබට කිව්වා කලිනුත් මේක අපි ඉන්නේ දැන් දෙවෙනි ලෝක යුද්ධයේදී එංගලන්තෙපත් වුණු තත්ත්වය අනුව මිතුරෙක් නැහැ. උදව් කරන්න කෙනෙක් නැහැ. කරන්නේ මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? අභ්‍යන්තර දේශපාලන එකඟතාවයක් ඇති කරගන්න. ඒ නිසා අපි කාරණා 11ක වාර්තාවක් ඉදිරිපත් කෙරුවා. ඒකේ අපි කිව්වේ සර්වපාක්ෂික. එහෙම නැත්නම් හැම පක්ෂයක්ම නියෝජනය වන ලෙස කැබිනට් මණ්ඩලයක් පත් කරන්න ඕනේ. සර්වපාක්ෂිකව මේක කරන්න බැරි නම් ඒ කැබිනට් මණ්ඩලයට උඩින් හැම පක්ෂෙම පොදු නායක පෙළක් උපදෙස් දීම සඳහා සිටින්න ඕනේ. ඊට පිටිපස්සෙන් දැන් ඔය නොයෙකුත් අය ඉන්නවනේ විවිධ අරගල කරන අය ඉන්නවා. මහාචාර්යවරු ඉන්නවා. විවිධ ශාස්ත්‍රවල විශේෂඥයෝ ඉන්නවා. එයාගෙන් සමන්විත කමිටුවකින් අපි අන්තර්වාර පාලන ක්‍රමයක් ගෙනියන්න ඕන කාලෙකට මේ තත්ත්වය යහපත් වෙනකන් කියලා අපි කියලා තියෙනවා. ඉතින් අපි එහෙම කියලා තියෙන්නේ මේක ඇත්තටම අපි ඔක්කොම එකතු වෙලා ඔක්ෂන් දැන් අපි දන්නවා විවිධ දේශපාලන පක්ෂ පාරේ ඇවිදිනවා. විවිධ දේශපාලන පක්ෂ විවිධ සටන් පාට කියනවා. හැබැයි ඔබ දන්නවා මේ කාටවත් තනියම තීන්දුවක් ගන්න බෑ. ඕනනම් ඔබ දකින්න ඇති මේ ප්‍රශ්නේ අහුවොත් ඔබ ගන්න තීන්දුව මොකද්ද කියලා එක පක්ෂයෙන් ඔබගේ සාකච්ඡාවල ඒ පක්ෂ වටේ යනවා මිසක් මැදට එන්නෙම නැහැ කියලා මගදී මොනවා හරි කියලා යනවා. මං කියන්නේ ඒක නෙමෙයි. මේකට අපි උත්තරයක් හොයන්න ඕන නම් අපි හැමෝම එකට වාඩි වෙමු කියලා අපි කිව්වා. ඒකට අපිට කැබිනට් මණ්ඩල වලට එන්න ඕනේ නැහැ. අපිට සහාය දෙනවා කියලා කියන්න ඕනෙත් නැහැ. හැබැයි අපිට පුළුවන් වෙනවා ජාතික වගකීම් ඉටු කිරීමේදී අපි සියලු දෙනාම එක තැනකට ඇවිල්ලා ඒකට උදව් කරන්න. ඒක තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේක ඉදිරිපත් පිළි අරන් තියෙනවා මහානායක ස්වාමීන් වහන්සේලා. මේක පිළි අරන් තියෙනවා කාදිනල්තුමා. මේක පිළි අරන් තියෙනවා සිවිල් සමාජයේ බොහෝ දෙනෙක්. ඒ වගේම අපි ඉල්ලලා හිටිනවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාධනීය ලක්ෂණ නැවත සැරයක් ව්‍යවස්ථාවට ඇතුල් කරන්න කියලා. මේ පිළිබඳව අපි ජනාධිපතිතුමා එක්කත් කතා කරලා එතුමාත් එකඟ වෙලා තියෙනවා. එතුමා දැන් හෙටද කොහෙද සකුරාදා කැඳවලා තියෙනවා ඒ සඳහා අවශ්‍ය කරන රාමුව නිර්මාණය කිරීමට පක්ෂවලට ආරාධනා කරලා තියෙනවා.
ඉතින් මේ ඔක්කොම වෙන්නේ මේ අරගලය නිසානේ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඒකට විසඳුම් හොයන්න අපි ඔක්කොම ඉතින් හුඟක් වෙලාවට මට පේන්නේ එක් අයට දේශපාලන අදහස් තියෙනවා. සමහරට ඊළඟ මැතිවරණයෙන් දිනන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි මේකට යන්න ඕනේ නැහැ කියලා කල්පනා කරන්න පුළුවන්. මම කියන්නේ ඊට වඩා ජාතික වගකීම වැඩි කියලා. දැන් මේකට ඉදිරිපත් වෙන සමහර අයට ගන්න ඕනේ තීන්දුව නිසා සමහර අයට ජීවිතයට ආපහු පාර්ලිමේන්තුවෙ වෙන්න බැරි වෙයි. අපි ඒක කතා කරලා තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපි රට යම් තරමක ඔසවා තැබුවොත් අපි හැමෝගෙම ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා වෙයි. ජනතාවගේ සුරක්ෂිතභාවයත් ආරක්ෂා වෙයි. ජනතාවගේ මැසවිල්ලත් නවතීවි. ඒ වගේම අපි ඉදිරි සමාජය ඉහළට ගෙන යන තරුණයින්ගේ ඉල්ලීමටත් අපිට උත්තරයක් හොයන්න පුළුවන් වෙයි. ඒ සඳහා සාමූහික අරගලයක් අවශ්‍යයි. පෞද්ගලික වශයෙන් අපි එකිනෙකාට මේක නියලුණා කියලා කාටවත් කරන්න බෑ. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ මේ කරනවා නම් අරකට විරුද්ධ වෙන එකනේ. මං කියන්නේ ඊට එහා පැත්තට ගිහිල්ලා අපි ඔක්කොම එක රාමුවකට එකතු වෙලා කළ යුතු සියල්ලම යම් ආකාරයකට කරලා ඒක ජාතික ප්‍රතිපත්තියක් බවට පත් කරපුවම අනාගතයේ කිසිම දවසක මේ පිළිබඳ ප්‍රශ්නයක් අපිට එන්නේ නැහැ. ඉතින් ඒක අපි තේරුම් ගන්න බෑ. අපි විතරක් නෙවෙයි ලෝකේ මේ වගේ තත්ත්වවල වැටලා තියෙන්නේ. ආජන්ටිනාව වැටුණා, බොලීවියාව වැටුණා, වෙනිසුලාව ගියාට ඒ කලාපේ ඉන්න වෙනිසුලාව ලැබුණා. ඊළඟට අප්‍රිකාවේ රටවල් ගණනාවක් ලැබුණා. ලෙබනනය මේ දවස්වල ඇట్లా තියෙනවා. ග්‍රීසිය වැටුණා. හැබැයි හැම රටක්ම මේක නැගිටින්න ජාත්‍යන්තර උදව් ගත්තා, අභ්‍යන්තර උදව් ගත්තා, රටේ මිනිස්සු වැඩ කරුවා. ඔබ හිතනවාද මේ වෙලාවේ වැඩ නොකර සේවා වැරීමෙන් මේක කරන්න පුළුවන්? එතකොට වෙන්නේ තව මේක අවුල් වෙන්නේ. හැම සේවා පැයක්ම දැන් අවශ්‍යයි රටේ ආර්ථිකය වර්ධනය කරන්න. ඒ කාරණේ කෙරුවොත් තමයි ඒ නිසා මේක සාමූහික වගකීමක්. මේක දේශපාලකින්ගේ වගකීමක් නෙවෙයි. ඕනනම් දේශපාලකින්ද දැන් කියනවනේ යන්න කියලා. ඒගොල්ලෝ සමහරට යයි. ඊට ආයේ අරගත්තත් අර මනුස්සයටත් ඊළඟ කෙනාටත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕනේ. ඒ නිසා මේක එවැනි සාමූහික වගකීමක් දක්වා ඔසවා තබන්න අපිට තියෙන දේශපාලන දෘෂ්ටිය ගැනයි අද අපි කතා කරමින් ඉන්නේ. මේ පිළිබඳ සාකච්ඡාවට ගණනාවක් කරලා තියෙනවා. අපි ලංකාවේ තියෙන සෑම පක්ෂයක් එක්කම අපි කතා කරලා තියෙනවා. එළියේ මොනවා කිව්වත් අපිට සෑහෙන සාධනීය උත්තරත් ලැබිලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ එළියේ තිබෙන සාධක ඉල්ලීම් ක්‍රියාත්මක වෙන තුරු අපිට මේක කරන්න බෑ කියලා සමහරු කියනවා. සමහරු කියනවා මේක කරන්න පුළුවන් වෙන්නේ ජනතාව ඉදිරියට ගිහිල්ලා කියලා තියෙනවා. ඉතින් කොහෙ ගියත් අන්තිමට මේකට කවුරු හරි උත්තරයක් හොයන්න ඕනේ. ඒ නිසා උත්තරේ තමන් අතර ගන්න නැතුව අපි කවුරුත් බෙදා හදාගත්තොත් ඒ හැමෝටම දේශපාලන ශාස්ත්‍රයේ තමන්ගේ ස්ථාන ඉතුරු වෙනවා. නොයසේ නම් මේ කාටවත් මේ දේශපාලන තමන්ගේ ස්ථාන ඉතුරු වෙන්නේ වෙනම කණ්ඩායමක් මේ සඳහා ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වෙලා ඒ අය ක්‍රියා කරන්න සිද්ධ වෙන බව විතරක් මට දේශපාලනයේ නියැලන කෙනෙක් හැටියට කාලයක් තිස්සේ මට කියන්න පුළුවන්. ඒ ගැන මම මේ පක්ෂ වලටත් කියලා තියෙනවා. ඒ කාරණාවනේ 11 පිළිබඳ අපි විශේෂයෙන් ඔබතුමන්ගේ විග්‍රහ කරගත යුතුයි. ඊට ඉස්සෙල්ලා දැන් ඔබතුමන් මේ මතු කරපු කාරණාවත් එක්ක අපිට මේකේ ඉදිරියට යන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව ඔබතුමන් ඇති කරනවා. නමුත් දැන් විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමා ඉල්ලා අස්වෙයි, ඒ වගේම ජනාධිපතිතුමන් ඉල්ලා අස්වෙන්නට කිව්ව කියන කාරණාව පහුගිය දවස්වල කතා බහට ලක් වෙමින් තිබුණා. නමුත් දැන් අද දවසේදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනයක් නිකුත් වෙනවා. එහෙම ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, ඉල්ලා අස්වෙන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවේ යම් ක්‍රමවේදයකින් එතුමාම ඉවත් කළොත් මිසක් කියලා. ඒ විතරක් නෙමෙයි. ඒක ඇතුලේ ඔබ සහ ඔබේ කණ්ඩායමටත් කිසියම් ආකාරයක ඉඟියක් දෙනවා. ඊයේ දවසේදී පැවතුණු ඒ රැස්වීමකදී මතුවෙච්ච මතයක් හැටියට කිසිවෙකුට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් විශේෂයෙන් වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිරූපයේ වාසියෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමන්ට විරුද්ධව හෝ ස්වාධීනව කටයුතු කරන්නට සදාචාරාත්මක අයිතියක් නැහැ කියලා. ඒ ලිපියේ සටහන් වෙන්නේ එහෙම. ඇත්තටම එහෙම සදාචාරාත්මක අයිතියක් තියෙනවද? ඒක ග්‍රාමීය මතයන්නේ. ඒක ග්‍රාම්‍ය මතයක්. දේශපාලනය කියන්නේ හැමතැනම එකතැන පල් වෙන එකක් නෙවෙයි. ඒක කාලයන් රූප විවිධ හැඩතල ගන්නවා. අද හැඩතලේ මොකක්ද? ඡන්ද කාලේ තිබුණ හැඩතලේ නෙවෙයි. සම්පූර්ණ වෙනස් එකක්නේ. ඒ නිසා ඒක මේකට ආරෝපණය කරන්න ඕනේ නැහැනේ. ආරෝපණය කරන්නත් බැහැනේ. ඒ නිසා මේ දේශපාලනය කියන එක එහෙම ලඝු කරන්න බෑ. අපි කියලා තියෙනවා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අස් වෙන්න ඕනේ කියලා. අස් වෙලා පාර්ලිමේන්තුව පිළිගන්න තව කණ්ඩායමකට මේක බාර දෙන්න ඕනේ කියලා. ඒ කණ්ඩායම සර්වපාක්ෂික කණ්ඩායමක් විය යුතුයි කියලා අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒකේ තියෙන විදිහට නෙවෙයි යම්කිසි සංශෝධන සහිතව ආපහු ගේන්න කියලාත් අපි කියලා තියෙනවා. ලංකාවේ පක්ෂ නායකයෝ වෙනම කණ්ඩායමක් හැට උපදෙස් දිය යුතුයි කියලාත් අපි කියලා තියෙනවා. ඒ වගේම උපදේශක සභාවන්
හැම අමාත්‍යාංශයකටම පත් කරලා අමාත්‍යාංශ ප්‍රමාණය අඩු කරන්න කියලාත් අපි කියලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ වර්තමාන තත්ත්වය තේරුම් ගන්න නැතුව නෙලියුම ලියලා තියෙනවා. වර්තමාන තත්ත්වය තේරුම් ගන්නවා නම් මේක මම ඒකයි කියන්නේ මේක මේ කල්ට් එකක් වෙන්න බෑ. දේශපාලනේ කල්ට් එකක් නෙවෙයිනේ. තේරුණා නේද? දේශපාලනේ කල්ට් එකක් වෙන්න බෑ. මම හැමදාම තර්ක කරන දෙයක්. දේශපාලනේ මේ වන්දනීය ස්වරූපයකට යන්න බෑනේ. දේශපාලනය කියන්නේ එක්තරා විදිහක වෙනස් වෙමින් ඉදිරියට යන දෙයක්. දැන් ඔබ දන්නවා එංගලන්තේ පාර්ලිමේන්තුවේ දැන් මේ අවුරුදු 5ට අගමැතිවරු කී දෙනෙක් පත් වුණා? කී දෙනෙක් පත් වුණා? තෙරේසා මේ පත් වුණා. ඊට පස්සේ තව කවුද එක්කෙනෙක් ආවා. දැන් ඉන්නවා ජොන්සන් කියලා කෙනෙක්. ඔය විදිහට ඉතින් ඒ හැම වෙලාවෙම ඒවා අලුත් වෙනවා. මං හිතන්නේ අලුත් වීම වරදක් කියලා. ඒක කොයි වෙලාවකවත් අග්‍රාමාත්‍යවරයාට කරන නිග්‍රහයක් හැටියට සලකන්න නරකයි. ඒක නෙමෙයි කියන්නේ. එතුමා මේ රටේ විශිෂ්ට පුද්ගලයෙක්, එතුමා මේ රටට විශිෂ්ට සේවයක් කළා තිනවා. ඒක ඇත්ත. ඔබ දන්නවද එංගලන්තේ ඔබතුමාගේ ප්‍රශ්නේ තවදුරටත් ඉදිරියට අරන් යන්න මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් අදට අවුරුදු දෙකකටත් අඩු කාලයක් ඇතුළත ඔබතුමාගේ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා හැටියට ඇවිල්ලා ඔබතුමාලා තමයි අපිට යෝජනා කරන්නේ මෙන්න අපේ ඊළඟ අග්‍රාමාත්‍යවරයා ඊළඟ අවුරුදු 5 අපි යන්නේ ඔහුත් එක්ක කියලා. එහෙම ගෙන ආපු ඔහුව අවුරුදු දෙකකටත් අඩු කාලයක් තුල වෙනස් කරන්න ඕන කියන මතයට ඔබතුමාලා සාධනීය. ඉතින් දේශපාලන ප්‍රවාහයේ ලක්ෂණ නෙමෙයි. මම ඔබට කියන්නේ ඒක ඉන්සල්ට් එකක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක මේ වරදක් නෙවෙයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මාග්‍රට් තැචර් මහත්මිය 3 සැරයක් එංගලන්තේ අග්‍රාමාත්‍යවරිය වුණා. එංගලන්තේ ආර්ථිකය ඉහළටම එසවුවා. නමුත් එතුමියගේ පක්ෂයේත් එක වෙලාවක තීන්දුව කරා එතුමිය තවදුරටත් අවශ්‍ය නැහැ කියලා. ඒකට උන් ජෝන් මේජර් කියලා මහත්තයෙක් පත් කරගත්තා. හරිද? ඇය සාමි මන්ත්‍රී මණ්ඩලයට ගියා. ජෝන් මේජර් අගමැති කරලා ගෙදර ගියා. ඒ නිසා මේ රටක මම කියන්නේ එක හැමදාම එකම කණ්ඩායමක් ඉන්න ඕන අපි ඉන්න ඕන කියලාත් නැහැනේ. තේරුණා නේද? අවුරුදු 5කට පාර්ලිමේන්තුවේ එන්න පුළුවන්, අවුරුද්දෙන් යන්නත් පුළුවන්. අපි දන්නවද හෙට මොනවද වෙන්නේ කියලා? හෙට වෙන එක මම දන්නේ නැහැ. ඒ නිසා ඒක කොයි වෙලාවකත් එතුමාට කරන නිග්‍රහයක් නෙවෙයි. රටේ යථාර්ථයේ තේරුම් අරගෙන, රටේ මහජනතාවගේ ඉල්ලීමත් තේරුම් අරගෙන අලුත් ආරම්භයක් ලබා දීම සඳහා අප ගන්න උත්සාහයක් ඒ කරන්නේ අපේ දේශපාලන ව්‍යාපාරයත් ආරක්ෂා කරගෙන ඒ වගේම අපේ මතවාදයත් ආරක්ෂා කරගෙන අලුත් යම්කට ඒක වරදක් නෙවෙයි. ඉතින් මං හිතන්නේ එවැනි ග්‍රාමීය ප්‍රකාශයක් කිරීමෙන් මං හිතන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ මේ තරම් බරපතල ලෙස මේ වන්දනීය පූජනීය තැනකට තල්ලු කරන එක මං හිතන්නේ ඒ තරම් සාර්ථකයි කියලා. ඒක වර්තමානට ගැලපෙන්නේ නැහැ. මොනොත් අපි ඔක්කොටම යන්න වෙනවා. එක්කෙනෙකුට නෙවෙයි. සියල්ලන්ටම යන්න වෙනවා. එදා දවසට ඔය ප්‍රකාශ කර නිකුත් කරන අයටත් ගෙදර යන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේක මේ මහජනතාවගෙනේ. මේ අපි ඉන්නේ කාගේ බලයේද? අපිට ඡන්ද දුන්නේ මහජනයා. මහජනයා තමයි තීන්දුව කරන්නේ අපි ඉන්නවද නැද්ද කියලා. මේ මහජනයාගේ මතේ මන් නියෝජනය නොකළොත් මගේ දිස්ත්‍රික්කේ මගේ අනිකුත් මහජනයාගේ අදහස් මම නොගෙන ආවොත් මම මොකටදපත් කරන්නේ? ඒ නිසා මම බය නැතු වෙන නිසා මම කිව්වා. මම පාර්ලිමේන්තුවේත් කිව්වා. මේ රට අයිති වෙන්නේ එකම කණ්ඩායමකට නෙමෙයි කියලා. එකම අයට මේක පාලනය කරන්නත් බෑ කියලා. මගෙන් අදහස් කරුවේ මේ අය එලවන්න කියලා නෙමෙයි. නමුත් අනාගතයේ රට ගෙනියන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදයට නම් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතිවන සීමා ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතිවන සමහර ප්‍රශ්න අපි තේරුම් ගන්න විදිහට අපි තේරුම් ගන්නයි. දැන් අපි කල්පනා කරන්න මේ අපි නිකන් මේ ළමයි නිකන් පිස්සුවටද ගෝල් ෆේස් එකේ තෙමීගෙන ඉන්නේ. පිස්සුවටද කොළඹට ඇවිල්ලා මහා උවේ වේලි යන්නේ. පිස්සුවටද මිනිස්සු අය තැන් තැන් වල ඉඳගෙන උද්ඝෝෂණය කරන්නේ. කවදාවත් නොගිය අය ලාම්පු පත්තු කරන් පාරයින් වල ඉන්නේ පිස්සුවටද? ඒක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයිද? ඒකට උත්තරයක් හොයන එක අපේ යුතුයකම නෙමෙයිද? සමහරලාට ඒවට පක්ෂ වලට ඔබෙන් ගිහිල්ලා උත්තර හොයන්න වෙනවා. එදා දවසට ඒ උත්තරේ ගත යුතුයි. ඒක වරද්දක් හැටියට දකින්නේ කවුද? ඒ නිසා මම හිතනවා ඕනෑම දෙයක් කරනකොට මේ ජනතාවගේ ඡන්ද අයිතිය අපි අභියෝගයට ලක් කරන්න නරකයි. ඕන තරම් පක්ෂ දිනලා ඊට පස්සේ ඊළඟ සැරේ පැරදිලා තියෙනවා. ලංකාවේ 1960 මාර්තු මැතිවරණේ දෙනෝ පක්ෂය නෙමෙයි ජුලයි මැතිවරණේ දිනුවා. හරිද? ඉතින් ඒ නිසා මේක මෙහෙම එකක් නෙමෙයි. මම ස්වීඩනේ මං ඡන්ද නිරීක්ෂණය ඉදලා තියෙනවා. ඒක ඒ රටේ ඕනම කෙනෙකුට තැපැල් ඡන්දයක් දාන්න පුළුවන්. සති දෙකකට කලින්. ඒ රටේ හරි අපූතු ක්‍රමයක් තියෙනවා. දැන් ඡන්ද පොලට
ගිහිල්ලා ඡන්ද දවසේ තමන්ගේ තැපැල් ඡන්ද දාපු කෙනා වැරදි කියලා ඒක අරන් ඉරලා තව කෙනෙකුට දාන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මහා විශාල දෙයක්. ඒක පවුලකට අයිති දෙයක්වත්, මට අයිති දෙයක්වත්, ඔබට තනියම අයිති දෙයක්වත් නෙමෙයි. ඊට පුළුල් දෙයක්. ඒ පුළුල් පරාසය තේරුම් ගන්න අපේ දේශපාලන විචක්ෂණභාවය වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි අපි ඔය වගේ ගොන් ලියුම් ලියන්න නැතුව ඉන්නේ. සතියමුදුවන්ට අපි කෙටි විරාමයකට යමු. විරාමයෙන් අනතුරු විශේෂයෙන්ම එතුමන් සහ ඒ පාර්ශවය ඉදිරිපත් කරන යෝජනාව, ඒ යෝජනාවලියට දැනට මතුවලා තියෙන ගැටලු සහ ඉදිරියට අරන් යනවා නම් කුමක්ද විවෘතයේ කියන කාරණාව අපි අවසන් අධීතුර කතා බහ කරමු. අපි කෙටි විරාමයකට ගිහින් ඔබ කැලණි දේශපාලනයේ කතාව සුලිය සමගත් දවසේදී අපි කතා කරමින් සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමන් සමග. අපි විශේෂයෙන්ම විරාමයට පෙර කතා කළා ඔබතුමන් සහ ස්වාධීන වූ කණ්ඩායම ප්‍රමුඛ වෙලා දැන් ඉදිරිපත් කරන තිබෙන වූ යෝජනාවලිය. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකක්ද මේ යෝජනාවලිය, මොකක්ද ඒකෙන් ඔබතුමන් සහ කණ්ඩායම අරමුණු? නෑ මේ යෝජනාවලිය එකක් තමයි මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය හරහා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම. දෙවෙනි එක තමයි මෙතෙක් මේ අරගලයත් එක්ක ඇති වෙලා තියෙන මූලෝපායන් වලට අපි සවන් දීම. ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදයක් නිර්මාණය කිරීම. ඒ කියන්නේ අපි අපේ පාර්ලිමේන්තුව වග කියන්න ඕනේ මේ අලුත් අදහසක් ඉදිරිපත් වෙනකොට සමාජයෙන් ඒකට නරඹන්න. දැන් ওই විදිහටම තමයි බ්‍රිතාන්‍යයේ කාලේ ඔය විදිහටම ක්‍රියාත්මක නොවෙනකොට ඔලිවර් ක්‍රොම්වෙල් කියලා හාදෙක් ඇවිල්ලා පාර්ලිමේන්තුව පෙරලලා දැම්මා. කළා යා බලයක් අරන් ගියා. රජුරොත් එළෙව්වා. ඉතින් ඒ නිසා ලෝක ප්‍රංශ විප්ලවය ඇති වුණත් එහෙමයි. ඒ කියන්නේ මහ ජනතාවගේ අරගලේ තේරුම් ගන්න නැති වුණාම රජුරු වර්සෙල්ස් මාර්ගාව වට කළා. ප්‍රතිසංස්කරණ ඉල්ලුවා. රජුරු අකමැති වුණාම වර්සෙල්ස් මාර්ගාව කියලා රජුරොත් අරගෙන රජුරු ගිලිටින් එකෙන් මරලා දැම්මා. රුසියාවෙත් උනේ ඒකයි. රුසියාවේ සාර රජතුමා මේ පිළිබඳ උත්සාහයන් නොදරනකොට මිනිසුන්ගේ පීඩනය වැඩි වෙනකොට ඒක තමයි ලෝකෙ පුරාම සිදු වෙලා තියෙන්නේ. සමහර තැන්වල විප්ලවයේ සාමකාමී, සමහර තැන්වල විප්ලවයේ බොහොම දරුණුයි. ඉතින් අපි කියන්නේ මේ ජනතාවගේ දේවල් තේරුම් අපි හොඳම රටක් නෙවෙයිනේ. අපි 1970 ගේ තරුණ කැරැල්ලක් දැකපු අය, 88 89 මේ විශාල කැරැල්ලක් දැකපු අය, අවුරුදු 35ක විතර බෙදුම් වාදයක් තිබුණු රටක්. ඒ නිසා අපේ රටේ හැම අවුරුදු 10කට තරම් මොකක් හරි දෙයක් වෙනවා. ඉතින් ඒක නිසා මේක එක පැත්තකින් ආර්ථිකමය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජීය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අද මං හිතන්නේ මේ තුනම එකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ තුනටම උත්තර හොයන්න ගරන යම් ආකාරයක මේ කෙටි කාලීන වැඩක්. ඒ කියන්නේ මේ මහ කාලයක් නෙමෙයි, එක්තරා අවුරුද්දක් හෝ එකහමාරක් හෝ කාලයක් මේ විදිහට අපි ඔක්කොම එකතු වෙලා මේ වෙනස්කම් ටික කරලා අපි මහමැතිවරණයකට යන්න ලෑස්ති වුණු කිව්වා රටේ ජනතාවට තමන් කැමති ආණ්ඩුවක් තෝරගන්න. ඒක තමයි අපේ අදහස උනේ. ඒ ආණ්ඩුවට පුළුවන් ඔය ඒගොල්ල බලාපොරොත්තු වෙන හුඟක් දේවල් කරන්න. සමහරු කැමති නම් ජනමරමක් ලැබුණොත් විධායක ජනාධිපතිතුමා අහෝසි කරන්න. පාර්ලිමේන්තුවේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. සහ දැනට තියෙන යම් ආකාරයක තව කළ යුතු වෙනස්කම් තියෙනවා නම් ඒක කරන්න. මේවා ගැන මම හිතන්නේ ලංකාවේ අදහස ඉදිරි පාර්ලිමේන්තුවක් කරන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුව ඇතුලේ පිට කරන්න පුළුවන් දේ තමයි අපි යෝජනා කරුවේ. එක පැත්තෙන් අපිට 3න් 2ක් තියෙනවා. ඒ 3න් 2 පාවිච්චි කරලා අපිට පුළුවන් මේකේ සාධනීය වෙනස්කම් ප්‍රමාණයක් කරන්න. ඒක වෙනස්කම් කරනකොට ඒ වෙනස්කම් වලට භාජනය යුතු තැන් ගැනත් අපි කියලා තියෙනවා. ඉතින් අපේ අරමුණ වෙලා තියෙන්නේ මොකුත් නෙමෙයි. එළියෙන් ලැබෙන හඬට යම් කිසි ආකාරයක බලපාන විදියට වෙනස් කිරීමේ ක්‍රමයකට අපි ගොඩ වෙන්න තමයි අපි කටයුතු කළ දෙන්නේ. ඒ නිසා මේක එහෙම පිටින්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අලුත් කියවීමක් හැටියට බාර ගන්න අපි කැමතියි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යම් ආකාරයක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, විධායක ජනාධිපති ක්‍රමය සහ අපේ තියෙන කැබිනට් මණ්ඩල මේවා ගැන මිනිස්සුන්ගේ තියෙනවා යම් කිසි ආකාරයක අප්‍රසාදයක්. ඒගොල්ලෝ හිතනවා පාර්ලිමේන්තුව යල් පැනලා වැඩක් නැහැ. විධායක ජනාධිපති ක්‍රමයේ තේරුමක් නැහැ. නැත්තම් විධායක ජනාධිපතිවරයා හොඳ නැහැ.
අගමැතිවර ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හොඳ නැහැ. මේක තමයි මහජන මතයක් තියෙනවා. ඒකේ කොටස් ගණනාවක් තියෙනවා. ඒ මතය හැදිලා තින්නේ ඒ ඉහළ අධිකාරී හැසිරීම නෙමෙයි. අධිකාරී හැසිරීම වාගේම ආර්ථික ක්‍රමයේ දියුණුවක් ඇති නොකිරීම. හොඳට මතක තියාගන්න. ඕනම රට මම යහපාලන කාලෙත් තර්ක කෙරුවා ඔබ ආර්ථිකයේ ශක්තිමත් කරන වැඩ නොකරන තාක් කල් ආණ්ඩුවක් පවතින්නේ නැහැ කියලා. මං ඉස්සර හිතුවේ ආණ්ඩුවක් පවතින්නේ ආණ්ඩුව මැතිවරණේ යනවා කියලා. දැන් ඒක හුඟක් ඉස්සරහට ඇවිල්ලා. මැතිවරණට කලින් ආණ්ඩුවට යන්න කියනවා. ජනවරම දීලා අවුරුදු 2කින් යන්න කියනවා. අයියේ අසමර්ථකම්. මහජනයාට තේරෙනවා මේගොල්ල කවදාවත් මේක කරන්නේ නැහැ කියලා. ඔබ පැහැදිලි පිළිගන්නවා මේ ආණ්ඩුව අසමත් කියලා. අසමත් කියලා මම එදත් කිව්වා. අසමත් වෙන්නේ මහජනතාවගේ බලාපොරොත්තු තේරුම් ගන්න බැරි. දැන් ඔබ දන්නවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කෙරුවේ එක්තරා විදියකට යම්කිසි ආකාරයක වෙනසක් බලාගන්නේ. ඒකත් යම් තරමක් වුණා නමුත් බලාපොරොත්තු වුණ තරමට උනේ නැහැ. ඒ නිසා දේශපාලනයෙන් තොර දේශපාලනයෙන් පරිබාහිර කෙනෙක් ඕන කියලා තර්කයක් ආවා. සහ උගතුන්ට රට බාර දෙන්න ඕන කියලා. මේක ආවේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශපාලනය නොකරපු කෙනෙක් හැටියට ආවා. උගතුන්ට රට බාර දෙන්න කියලා හැම දිස්ත්‍රික් එකම උගතුන් කියලා වියත්මගේ කණ්ඩායම් අංක 1ට ආවා. නෑ කියන්න බෑනේ. දැන් උදේ මහජනතාවගේ බලාපොරොත්තු දෙකම කරලා ඉවරයිනේ. හැම දිස්ත්‍රික්කෙම පළවෙනියටත් ගෙනාවා උගතෙක් දේශපාලනේ නොවන කෙනෙක් ජනාධිපතිත් කෙරුවා. දැන් ඒකත් නොවෙනකොට මිනිස්සු මහජනයා මොකද කියන්නේ? දැන් මොකද කතා කරන්නේ? දැන් කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ. ආයතරයක් අගමැති කෙනෙකුට කියන ඉන්න දෙන්න මේ යන්න ඕනේ. ලංකාව සම්පූර්ණයෙන්ම ටෙක්නොක්‍රැට්ස් රට. ඒ කියන්නේ උගතුන්ට කියන්නේ විවිධ ශාස්ත්‍රවල ප්‍රාමාණික විද්‍යාඥයින්ට දෙන්න. ලෝකේ ක්‍රමය හැදිලා තියෙන්නේ කොහොමද? පාර්ලිමේන්තුවට තෝරන්නේ මහජනයා. මහජනතාව තෝරන පුද්ගලයෝ ප්‍රාමාණික අය නෙවෙයි. මොකද මේක උගතුන්ට සෙල්ලම් මේ කියන්නේ මහා පරිමාණ උගතුන්ට සෙල්ලම් කරන්න පුළුවන් පිට්ටනියක් නෙමෙයිනේ. ඒ ලෝකේ වෙන රටවල් කරන්නේ එතකොට ඒගොල්ල ප්‍රාමාණික උගතුන් හයර් කරනවා. හයර් කළා තමන්ගේ වැඩේ කරනවා. ඇමරිකාව එහෙමනේ. ඇමරිකාවේ ඔක්කොම කොංග්‍රස් මණ්ඩලයේ ඉන්න අය ආචාර්ය උපාධිය නැන්නේ ලෝකෙ කරන්නත් බෑනේ. වෙන්නේත් නැහැනේ. දැන් හිට මැතිවරණයක් තිබ්බොත් ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්යවරු සියල්ලෝම තරම් කෙරුවා තමයිලාට මහජනයා තෝරගන්න නැති වෙන්න පුළුවන් නේ. හරිද? ඒක වෙනම කතාවක් නේ. ඒක දේශපාලන ගැන එකක්. හැබැයි දේශපාලනයට පුළුවන් වෙන්න ඕනේ ප්‍රතිපත්ති නිර්මාණය කිරීම සඳහා මේ ප්‍රාමාණික වියතුන්ගේ සහාය ලබා ගන්න. සහ ඒක දේශපාලනික වශයෙන් කළමනාකරණය කරන්න දේශපාලකයෙකුට පුළුවන් වෙන්න ඕනේ. දැන් මේක වෙන්නේ නැහැ කියලා නෝ කියන්නේ. උගතුන් ගිහිල්ලත් පාර්ලිමේන්තුවට ඒකත් අසාර්ථකයි. වියතුන් නොවන ඒ කියන්නේ දේශපාලකෙක් නොවන කෙනෙක් ජනාධිපතිතුමා වුණත් ඒක අසාර්ථකයි. ඉතින් මෙතන මොකද්ද තියෙන්නේ? සිස්ටම් එකේ ලොකු වරදක් තියෙනවා. සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ ආර්ථික මොඩලය. ඒ ආර්ථික මොඩලය වෙනස් කරනකොට අනිවාර්යයෙන්ම ඔබ කියන අර ප්‍රමාණාත්මක සාධකේ වැඩි දියුණු වෙනවා. මම අර කලින් කිව්වේ අපිට මේ පණ අදින ආයතන සදාකාලික අලාභ ලබන ආයතන හැමදාම මේ මහජන අපේ බදු මුදල් වලට බරක් තියෙන දේවල් නැවත ප්‍රතිව්‍යුහගත කළ යුතුමයි. කොටප කියනවා නම් අපේ සල්ලි කන තැන් සල්ලි උපයන තැන් බවට පරිවර්තනය කරන්න ඕනේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ආර්ථිකය විතරක් නෙමෙයි සමාජ දේහයත් කඩා වැටෙනවා. අපි මේක නොකළොත් මං දීලා තියෙනවා ලංකාවේ පෞද්ගලිකාංශය මේ කුණාටුවට ආවුනොත් පෞද්ගලිකාංශයේ ලක්ෂ ගානකට රැකියා හිමි වෙනවා. රාජ්‍යාංශයට පඩි ගෙවා ගන්න බැරුව යනවා. ඒක බය වෙන්න කියන දෙයක් නෙමෙයි මේක වෙනවා. ඊළඟට සමාජයේ විශාල අසමානතාවයක් ඇති වෙනවා. මේක රුසියාවේ වුණා. රුසියා විප්ලවය කොමියුනිස්ට් වාදයේ අසාර්ථක වුණාම සමහර අයට පඩි ගෙව්වේ වොඩ්කා බෝතල් වලින්. වොඩ්කා වලින් තමයි පඩි ගෙව්වේ රුසියාව. ඒ තරමට ආවා. හැබැයි රටට පසුව කළමනාකරණයක් වැඩි කරලා ඒගොල්ලන්ගේ ස්වභාවික සම්පත් ගොඩක් තිබුණා නම් රුසියාව දියුණු වුණා. ලෝකෙ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එතෙන්ට වෙන්න පෙර අපිට ගත යුතු උපාය මාර්ග ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය කරන දේශපාලනික වෙනස්කම් ගැන විතරයි අපි කතා කරන්නේ. తాවකාලික වෙනස්කම් ගැන. සදාකාලිකව නෙවෙයි. ඊට පසුව පුළුවන් ඡන්දදායකයට ඒක තමන් කැමති විදියට එක් කරගන්න. ඒගොල්ලන්ට අවශ්‍ය නම්
ටෙක්නොක්‍රැට්ස් වලින් මේ පාර්ලිමේන්තුව පුරව ගන්න ඒකත් කවන්නේ. දැන් පැහැදිලි ඔබතුමන්ලගේ වැඩපිළිවෙල සහ ඒ අපේක්ෂාව මොකක්ද කියන කාරණා දැන් ඕකේ මුලින්ම කරන්න වෙන්නේ අපිට ඒ සඳහා අලුත් අග්‍රාමාත්‍යවරයෙක් එක්ක ආණ්ඩුවක්පත් කරගන්න වෙනවනේ. දැන් මේ අග්‍රාමාත්‍යවරයා යන්නේ නැත්තම් මොකද වෙන්නේ? මම එච්චර දුරට යන්නේ නැහැ ගැන. මං හිතන්නේ එතුමාත් පරිණත කෙනෙක්නේ. එතුමාට මේ ප්‍රශ්න නොත් එතුමා දේශපාලකයෙක්. ඉතින් මේ දේශපාලක කෙනෙක් එතුමාගේ පරිණතභාවය අනුව එතුමා මේ ගැන හොඳින් අධ්‍යයනය කරලා ඇත කියලා මම කල්පනා කරනවා. මොකද එතුමාට මට වඩා අත්දැකීම් තියෙනවා. හරි. ඒ ප්‍රශ්නේ අපි පැත්තකින් තියමු. දැන් මේ වෙන විට මේ යෝජනාවට ප්‍රධාන විපක්ෂය බවට පත්වෙච්ච සමගි ජන බලවේගයේ සහ ඊට පස්සේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න යම් සාධනීය බලවේගයක් බවට පත් වෙන ජනතා විමුක්ති පෙරමුණ කැමැත්තක් නැහැ. අත්වශයෙන්ම මේ සාකච්ඡාවට සම්බන්ධ වුණු කෙනෙක් හැටියට සමගි ජන බලවේගයේ මේ ගැන බොහොම උනන්දුවෙන් අපි ඒක සාකච්ඡා කළා. හැබැයි උන් අපිට කිව්වා අපිට ඕගොල්ලන්ගේ මොකද්ද මේ කැබිනට් මණ්ඩලයකට අපිට එකතු වෙන්න බෑ. සහාය දෙන්නත් බෑ කියලා. හැබැයි උන් එකඟ වුණා අර ඉහළ නායකත්ව මණ්ඩලයට උන්ට එන්න කැමතියි කියලා. ඉතින් සමහර විට මේ වෙනකොට වෙනස් වෙලාද මන් දන්නේ නැහැ. දේශපාලනේ එහෙමයිනේ. නමුත් අපි ඒගොල්ලන් එක්ක වාර ගණනාවක් සාකච්ඡා කළා. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක කතා කරලා තියෙනවා. සුළු පක්ෂයක් කතා කරලා තියෙනවා. මම හිතන්නේ මම හිටියේ නැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණත් එක්කත් අපේ අය කතා කරුවා. ඉතින් ඒ නිසා අපි සෑම පක්ෂයකට මේ අරමුණ කියලා තියෙනවා. අපිට තියෙන මාර්ගය ගැන පැහැදිලි විස්තරයක් කරලා තියෙනවා. ආර්ථික වශයෙන් අපි වැටලා තියෙන දැවැන්ත ප්‍රශ්න ගැනත් අපි එතුමන්ලා එක්ක කතා කරලා තියෙනවා. මම හිතනවා එතුමන්ලා රටට ආදරය කරන පිරිසක් ඇති. ඒගොල්ලන්ගේ දේශපාලනයේදී කරන කියන දේවල් මම කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක කිරීම වරදක් හැටියට මම දකින්නේ නැහැ. මොකද උන්ගේ අනුගාමිකින් සන්තෝෂ කරන්නත් එපා. මම මේ කියන විදිහට කියලා හෙට අපි මේ ආණ්ඩුවකට යනවා කිව්වොත් අනුගාමිකව මොන විකාර කරයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. නමුත් අපි කිව්වා මේ සමාජ වගකීම ඔබගේ ඉතා විශාලයි. ඒක ඔබගේ දේශපාලන මතය අභිභව යන වගකීමක්. ඒ වගකීම අපිට කල්ලාරින්න බෑ කියලා කිව්වා. ඒ වගකීම සඳහා අපි ඔක්කොම එකතු වෙන්න ඕන කියලා කිව්වා. ඉතින් ඒ සඳහා වන යෝජනා අපි ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මං හිතනවා මේ ඉදිරිපත් කිරීම සාධනීය ප්‍රතිඵල අපිට ලබා දෙයි කියලා. එහෙම ලබා නොදුන්නොත් ඉතින් අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ කොහේ හරි තැනක ලොකු වරදක් තියෙනවා. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ කණ්ඩායම එක්කත් සාකච්ඡා කරලා නම් තියෙන්නේ. අගමැතිවරයෙක් පිළිබඳව යම් අදහසක් ඇති. නෑ අපි ඇත්තටම මේ ගැන සාකච්ඡා කෙරුවා. අපිට ඇත්තටම එහෙම අදහසක් කවුරුත් ගැන නැහැ. අපි විශ්වාස කෙරුවේ පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගන්න පුළුවන් කෙනෙක් කියලා. ඒ කියන්නේ පක්ෂයකුත් විපක්ෂයකුත් නැති පාර්ලිමේන්තුවද අපි කතා කරන්නේ. පක්ෂයකුත් නැහැ විපක්ෂයකුත් නැහැ. කොහොම එකට වැඩ කරන්නේ. ඒක වැඩ කරන අයගේ බහුතරයකට පිළිගත හැකි කෙනෙක් වෙනුවෙන් මේක විවෘත වෙලා තියෙනවා. අපි කවුරුවත්ගේ නම කියන්න ගියේ නැහැ. මොකද ඒක අපි කවුරු හරි නමක් කිව්වොත් ඒ කියන්නේ ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ඒ වගේ සුසුකම් තියන අය ඉන්නව කොට දෙනෙක්. ඉතින් ඒ කියන්නේ ගැටලුවක් නැහැ. ඉතින් ඒක සාකච්ඡා කරලා අපිට ඕනලා මිනිත්තු 5ක 10ක වැඩක් ඒක මහ ලොකු වැඩක් නෙවෙයි. ඔව්. දැන් එහෙම කවුරු පාර්ලිමේන්තුව ඇතුළේ තීරණය කරත් අපේ වර්තමාන තියෙන ව්‍යවස්ථාව ඇතුළේ තියෙන්නේ අවසානයේ ජනාධිපතිවරයා තමයි තීරණය කරන්නේ කවුද? ඔයද අපි ජනාධිපතිතුමාට කියලා තියෙනවා එවැනි කෙනෙක් අපි වැඩි දෙනෙක් යෝජනා කරපුවාම ඒක පිළිගන්න කියලා. පිළිගන්න කියලා විශ්වාසයක් තියෙනවා. මම හිතනවා. ඉතින් ඒක පිළිගන්න වෙනවනේ. එතුමාට පාර්ලිමේන්තුව අවශ්‍යයිනේ. පාර්ලිමේන්තුව ජනාධිපති කෙනෙකුට දුවන්න බෑනේ. පාර්ලිමේන්තුවකට පුළුවන් ජනාධිපතිව අඩපණ කරන්න. ඔහුගේ බෑ ශීර්ෂය කපන්න පුළුවන්. කරන්න පුළුවන්. කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා එතෙන්ට යන්නේ නැතුව අපි හැමදේනම එකතු වෙන තැනකට අපි කතා. මම මෙතෙන්දි කොයි වෙලාවකවත් අරයාගේ මෙයාගේ දුක මේ වරදවල් කියන්න ගියේ නෑ. ඌමනාවෙන්. මගේ ඌමනාවෙන් පැත්තකට කරගත්තා. මං ආස නෑ ඒකට. මං ආසයි අපි ඔක්කොම එකතු වෙලා කරන වැඩකට අපි මේ කොන්සෙප්ට් එක ගෙනාවා. මේ ක්‍රමවේදය දැන් සාකච්ඡා වෙමින් තියෙනවා. ජනාධිපතිතුමත් මේ ක්‍රමවේදයට කැමති වෙලා තියෙනවා. එතකොට ඒ ක්‍රමවේදය අපිට සාර්ථක කරගන්න පුළුවන්. ඒ පුළුවන් උඩ අපිට පුළුවන් අර එළියෙන් අපිට නැගෙන වෙනස්කම පිළිබඳ මතවාදය යම් කොටසක් කරන්න. අපිට බෑ 100%ක් කරන්න. 100%ක් කරන්න බෑ. ඒක කරන්න වෙන්නේ නව ජනවරමකින්. ඒ 100% අඩු ගන්න ජනතාවගේ මූලික වගකීම් ටික ඉටු කරලා රට ආර්ථික වශයෙන් එක්තරා සන්නිස්ථානයකට ගෙනල්ලා මේ පාර්ලිමේන්තුව නැවත ජනවරමකට යන්න කියන එක තමයි අපි කිව්වේ. ඒක ලිමිටඩ් ප්‍රෝග්‍රෑම් එක. කෙටි වැඩ පිළිවෙලක්. ලොකු වැඩ පිළිවෙලක් නෙවෙයි. ඔව්. පැහැදිලි. මේ සියලුම කාරණාවන් මතුවෙන නිසා මේ ඕමනාවන් ඔක්කොම මතුවෙන්නේ විශේෂයෙන්ම මේ මතුවෙන විරෝධතා ව්‍යාපාරයත් එක්කනේ. විරෝධතා ව්‍යාපාරය අදටත්
ප්‍රධාන සටන් පාඨය වෙන්නේ ජනාධිපතිතුමාට ගෙදර යන්න කියලා. එහෙම සටන් පාඨයක් තියාගෙන සටන් කරන පිරිස පිළිගනීද ජනාධිපතිතුමා ඉඳලා ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ගෙදර යන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි ඔහු ඉල්ලාස් වෙන්න ඕනේ. එහෙමනම් මේක සිම්පල්. දෙවෙනි එක තමයි ඔහුට පාර්ලිමේන්තුවේ 3න් 2කින් දෝෂාභියෝගයක් තියෙනවා. දෝෂාභියෝගය පිළිබඳ විභාගයක් ශ්‍රේෂ්ඨාධිකරණේ පවත්වන්න. නැවත සැරයක් ඒක පාර්ලිමේන්තුවට එන්න ඕනේ. තේරුණා? එතකොට තමයි ජනාධිපතිවරයෙක් ඉවත් කරන්න වෙන්නේ. වෙන විදියක් නැහැ. ඒක දිග වැඩක්. අපි කරන්න පුළුවන් ටික කරන්න එපා. ඒක තමයි අපි කතා කරේ ඉතින්. නොයසේ නම් රටක ජනාධිපතිවරු ඉවත් කරන්න ලොකු විප්ලවයක් වෙනවා. එහෙමත් වෙලා තියෙනවලු. අපි ඒකට යන්න ඕනේ නැහනේ. අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් සොයාගෙන වැඩ කරනවා මිසක්. ඉතින් ඒක මං හිතන්නේ හුඟ දෙනෙක් පිළිගන්නවා. මේක මෙතෙන්ට යන්න නම් අපිට කළ යුතු ඊට මෙහා පැත්ත කළ යුතු වැඩ ගොඩක් කරන්න. ඒක තමයි අපි ජනාධිපතිවරයාගේ අම්මාකාරක බලතලත් පාර්ලිමේන්තුවට අරගෙන. ඒ වගේම ලංකාවේ පාර්ලිමේන්තුවේත් වැඩි දෙනෙක් කැමති කණ්ඩායමක් කෙටි කුඩා කණ්ඩායමක් කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන වැඩ කරන්න ඕනේ කියලා අපි කතා කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වැඩපිළිවෙලට අපි දායක වෙලා ඉන්නවා. ඒ නිසා මම ඒකයි ඊට එහා යන්න කැමති නැත්තේ. කාගේවත් ගුණ අගුණ අඩුපාඩුකම් ප්‍රශ්න ගැන කතා කරන්න මම මේ වෙලාවේ කැමති නැත්තේ. අපිට තියෙන අරමුණ විශාල නිසා. ඇත්ත වශයෙන්ම අපේ රට ගොඩනගනවා නම් අපිට හුඟක් කැපකිරීම කරන්න වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට කැපකිරීම කරන්න වෙනවා. ඒ කැපකිරීම කරන ඒවා සමහරවිට ආර්ථිකයට දැනෙන්නේවත් නැති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් 225ක පඩිය අයින් කෙරුවොත් ඒක ආර්ථිකයට දැනෙන්නෙම නැහැ. හැබැයි ඒක මහජනයාට උත්තේජනයක් වෙනවා. වෙන පහසුකම් අඩු කරපුවාම ඒකත් උත්තේජනයක් වෙනවා. ඉතින් ඒ නිසා මේක අන්තිමට මේක ස්පයිරල් වෙන්න පටන් ගත්තාම හැම අංශයකටම යයි. හරිද? ඉතින් ඒ නිසා ඒවා ගැන දැම්ම කතා කරන්න ඕනේ නැහැ නේ. ඉතින් ඒ නිසා අපි කැපකිරීම කරලා මේ පොදු අරමුණ ක්‍රියාත්මක කරලා මේ ආර්ථික සෞභාග්‍ය ඇති කිරීම සහ සමාජයේ වෙනස්කම් ඇති කිරීමට වන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග පිළිබඳව අපි සැලකිලිමත් වීම තමයි අපි දැන් කරන්නේ. මං හිතනවා ඒක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. අපිට කරන්න පුළුවන් දේ එච්චරයි. අනික ඔක්කොම කතන්දර විතරයි. කතන්දර කියෝ අපිට වේදිකා ගන්න පළපළා ඉන්න පුළුවන්. මට එහෙම කරන්න බෑ. මම මගේ මුළු දේශපාලනයෙන් මං එහෙම කරපු කෙනෙකුත් නෙවෙයි. මං එක්තරා විදිහක සත්‍යකරුක සහ කරන්න පුළුවන් දේ ගැන විශ්වාස කරන කෙනෙක්. ඒ නිසා මම හිතනවා අපි මේ යෝජනාව මම විතරක් නෙවෙයි තනියම අපි ඕදනේ. විමල් වීරවංශ මැතිතුමාගේ කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඊළඟට අපේ ස්වාධීන වෙච්ච කණ්ඩායම, ඒ වගේම අපිට ආපව එකතු වුණා තවත් ස්වාධීන වුණු 12 දෙනෙක් අපි එකතු වෙලා ඉන්නවා මීට අතිරේක වශයෙන්. ඊළඟට අපි දන්නවා තව හුඟක් දෙනෙක් ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා අපේ බලය අපි පෙන්වුවේ කතා කරේ නැහැ. තමාරු අපිට අපෙන් ඇහුවා මේ විශ්වාස අපි කිව්වා මේ ඒවා කතා කරන්න එපා. ඒක ජයග්‍රහය. නමුත් අපි කවුරුවත් පරාද කරන්න බලාපොරොත්තු වුකුත් නැහැ. අපි හැමෝගෙම එකගතාවය ඇතුව යම් කිසි ආකාරයක ජයග්‍රහණ ලබන්නයි අපි ක්‍රියා කරන්නේ. ඒක දෙවෙනිට ඒක කරන්න බැරි වුණොත් අපි දෙවෙනි එකට යන්නේ. ඒ පළවෙනි එක දැම්ම කතා කරලා අපි ඔක්කොම අවුල් කරගන්න ඕනේ නැහැ. එතෙන්ට තල්ලු වෙමින් අපි යන්නේ අවංකවම වෙන දෙයකට නෙමෙයි අපේ ජනතාවගේ අනාගතය පිළිබඳ අපේ දරුවන්ගේ අනාගතය පිළිබඳ අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙන නිසා බලාපොරොත්තු අපිට දීලා තියෙන නිසා මේක කරන්න බැරි වුණොත් ඉතින් අපිටත් ගෙදර යනවා. වෙන මොනව කරන්නද? ඒක අහන්නෙත් නැත්තම් අපිත් ගෝල් පේසියට එකතු වෙනවා. බොහොම සරලයි. ඊටමත් හොඳ තැනකින් අපි කතා බහ නිමා කරයි කියලා මම විශ්වාස කරන ආදි දවසේදී මේ ගන්නට තියෙන හොඳම ක්‍රමවේදය කියලා තුමන් විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් වැඩ කරමින් යනවා. එය ඔබ රට අරගලය පිළිගනීවිදයි නැද්ද ඊළඟට තීරණය කරමු මේ පියවර අරගෙන. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය මුදල්කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශනී අපමැතිතුමන්ට අද දවසේ කැලණිමඩ දේශපාලනයේ කතාව සුදිය සමගින් එකතු වුණාට ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටියාට. අපි අද වගේම ලබන සතියේත් මේ වගේ වැඩසටහන් මාලාවක් ගෙනෙනවා. බදාදාවේදී ඔබ බලාපොරොත්තු වෙන සිටි කෙනෙකු සමග සංවාද කරන්නට අපිට අවස්ථාව ලැබෙවි. පූර්ව ප්‍රචාරක පටවලදී ඔබට දැනගන්නට හැකියාව ලැබෙවි. ඒ කවුද කියලා අපි ලබන සතියේත් මුණ ගැහෙමු. කැලණිමඩ දේශපාලනයේ කතාව සුදිය සමග.
අපේ මහිමේ අපේ සියත පිබිදීලා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.